ආයුබෝවන් ළමයි. ඔයගොල්ලන් සහභාගී වෙලා ඉන්නේ ගිණුම්කරණය මුල සිට සාකච්ඡා කිරීමේ පන්තියට. ගිය සතියේ තමයි අපි පන්තිය ආරම්භ කළේ. ගිණුම්කරණය මුල ඉඳලම ගිණුම්කරණයේ අයන්නේ සිටම අපි වැඩේ පටන් අරන් තියෙනවා. දැනට අපි එක සතියක් සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි සතියේ සාකච්ඡා කරපු දේවල් පිළිබඳ රෙකෝඩින් එක මම ඔයගලන්ට ගෲප් එකට ලබා දුන්නා. අද ඉඳලා නම් මම රෙකෝඩින් ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ පන්තිය නොමිලේ කරන පන්තියක්. ඉතින් නොමිලේ පන්තියක අපි රෙකෝඩින් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යයි ඉන්නවා නම් ඇවිල්ලා සේවාව නොමිලේ ගන්න පුළුවන්. එතකොට අද දිනේදී අපි ගිය සතියෙන් අතර කරපු තැනින් පටන් ගන්නවා. මම කිව්වා සතියකට දවස් දෙකක් සමහර sometimes තුනක් හරිද වෙන්න පුළුවන්. අපිට පුළුවන් හැම අවස්ථාවකම අපි අපේ වෙලාව අරගෙන ඔයගොල්ලන්ට මේක ලබා දෙන්න සූදානම්. එතකොට සහභාගී වෙන ප්‍රමාණය අපිට ගැටලුවක් නැහැ. වැඩේට මුලින් ඉඳන් සහභාගී වුණොත් ඔයාට අඛණ්ඩව ඔයාගේ මුල් පාඩම් ටික හොඳට විශ්වාසයකින් යුතුව ඉගෙන ගන්න පුළුවන්. ඔයාට තේරෙන විදිහට ඔයාට සරලව අපි මේ දේවල් කියලා දෙනවා. අද දවසේදී අපි ගිණුම් කරන්නේ පළවෙනි පාඩම් මේකකේ ආවරණය කරලා ගිණුම් කරන සමීකරණ කියන කොටස් වලට යොමු වෙනවා. එතකොට එතනින් පස්සේ ගණන් හදන කොටස් එහෙම ඔයා ඉගෙන ගත්ත දේවල් ඔයා ඉගෙන ගත්ත ක්‍රම වලට වඩා ලේසි සරල ක්‍රම වලට අපි උගන්වනවා ඔයාට තේරෙන විදිහට. ඉතින් ඔයාලට පළවෙනි පාඩම් ටික ඔක්කොම පහසුවෙන් ගොඩ දාගෙන ඔයාගේ ඉස්සරහ ගමන හදාගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නොකර වැඩේට එන්ටර් වෙමු. පුතේ අපි ගිය සතියේ නැවැත්තුවා වත්කම් වගකීම් හිමිකම් කියන කොටස් තුන කතා කරලා අද අපිට තියෙනවා මුලින්ම ගිණුම් කරන මූලිකාංග දෙකක් ඉගෙන ගන්න. එකක් ආදායම් අනිත් එක වියදම්. මේ දෙකත් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. ඒකට ඔයා දන්නව හේතුව මොකක්ද කියලා. මේ ගිණුම් කරණයේදී පුතේ අපි හැමතැනම ලාභය ගැන කතා කරනවා නේද? ලාභය හොයන ලාභ හෝ අලාභ ප්‍රකාශ නැත්නම් ආදායම් ප්‍රකාශ හදනවා. ඉතින් මේ හැම එකක්ම හදන්න අපිට ආදායම් වියදම් ගැන හොඳ දැනීමක් තියෙන්න ඕනේ. accounting ගැන කතා කරද්දී අපි හැමතැනම වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. ඔයා පේපර් එකක් අරන් බලන්න නේද? පාස් පේපර් එකක් හරි මොඩල් පේපර් එකක් හරි ඕනම එකක් අරන් බලන්න. ඔය හැමතැනම වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන මේ වචන නෙවෙයිද තියෙන්නේ. ඉතින් මේ වචන ඉගෙන ගන්න නැතුව ඔයා හිතනවාද ඔයාට පුළුවන් වෙයි කියලා හොඳ ගිණුම් කරණයක් කරන්න? බැහැ. කවදාවත් බැහැ. ඒ නිසා තමයි මුල් කොටස් ටික මෙච්චර පැහැදිලිව සරලව ඔයාලට තේරෙන විදිහටම බොක්කටම කියලා දෙන්නේ. එහෙනම් පුතේ අපි ආදායම් වියදම් ටික ඉගෙනගෙන ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ කොටසට යමු. එහෙනම් මම ස්ක්‍රීන් ෂොට් එක පොඩ්ඩක් දැනලා දාන්නම්. බලන්න අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ බලන්න ආදායම් කියන කොටස. ආදායම් වියදම් කොටස අපි වියදම් කතා කරලා ආදායම් වලට එමු. හරි. වියදම් කතා කරලා ආදායම් වලට එමු. මෙන්න වියදම්. දැන් වියදම් ගැන කිව්වහම ඕගොල්ලන් ඉතින් ඕගොල්ලන් දන්න නිර්වචන ටික ඉදිරිපත් කරයි. වියදම් වල නිර්වචන ඉදිරිපත් කරයි. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ පුතේ මේ වියදමක් කියන එක අපේ වචනයෙන් කියන්න. අපේ වචනයෙන් වියදම් කියන එක පැහැදිලි කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. හරිද? වියදම් නිර්වචනයත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව අපි මේක සරලව තේරුම් ගන්න ඕනේ මොකක්ද ඇත්තටම වියදම් කියන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි වියදම් කියන්නේ. දැන් අපි හිතමු මේක මුදල් ගෙවලා කරන පන්තියක් කියලා. දැන් අපේ එහෙම පන්ති දිනවනේ. මේක මුදල් ලබාගෙන කරන පන්තියක්. එතකොට මම මේ විදුලිය වැය කරගෙන මේ අන්තර්ජාල පහසුකම් වැය කරගෙන නැත්නම් ඒවට ගාස්තු ගෙවාගෙන ඒ වගේම මේ ගොඩනැගිලි පවත්වාගෙන මේ වයිට් බෝඩ් ඊළඟට මේ කැමරා ආම්පන්න මේව අරගෙන ඒවත් නඩත්තු කරගෙන ඇයි මම මේ පන්ති කරන්නේ? මේ පන්ති ගැන නෙවෙයි වෙනත් පන්තියක් ගැන අපි හිතමු. දැන් අපි ගුරුවරුනේ. ගුරුවරු හැටියට අපේ වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ඒ කියන්නේ මේ සේවාව ලබා දීලා ඒකෙන් ලබන ආදායමෙන් අපි ජීවත් වෙනවා. එතකොට අපි මේ ගොඩනැගිලි පවත්වාගෙන මේවට විදුලි වියදම් වැය කරගෙන සේවකයෝ ඉන්න අයට ඒවට වියදම් ගෙවාගෙන ඊළඟට මේ වයිට් බෝඩ් මේ කැමරා මේ ලැප්ටොප්ස් මේවා අරගෙන මේවට මුදල් ගෙවලා හරිද ඊළඟට sannivedana පහසුකම් අරගෙන මොකද්ද මේ කරන පිස්සුව? මේක පිස්සුවක්ද? මේ වියදම් කරන්නේ සල්ලි යට කරලා මේක කරන්නේ පිස්සුවටද?
නෑ. මේ හැමදේ මුදල් යට කරන්නේ ආදායම් ලබන්න. මේ යට කරන්නේ මුදල් ආදායම් ලබන්න. මතක තියාගන්න. එහෙනම් වියදම් සඳහා මුදල් වැය කරන්න පුතේ ආදායම් ඉපයීමේ අරමුණින්. අපි රැකියාවකට යන්නේ. මේ බලන්න වාහනයක පෙට්‍රල් පුච්චගෙන නේද? ඊළඟට හැමදාම දිනපතා ගිහිල්ලා එතන වැඩ කරන්නේ. ඒ වියදම් දරන්නේ ආදායම් උපයන්න. එහෙනම් ව්‍යාපාරයක් කරනකොට අපි යන්ත්‍ර මිලදී ගන්නවා, මෝටර රථ මිලදී ගන්නවා, ගොඩනැගිලි කුලියට ගන්නවා, ඒවට වියදම් ගෙවනවා, සේවකයන්ට පඩිනඩි ගෙවනවා, බහඬ මිලදී ගන්නවා, යන්ත්‍ර උපකරණ මේ වගේ දේවල් අත්පත් කර ගන්නවා. මේ දේවල් වලට මුදල් වැය කරන්නේ පුතේ ආදායම් ඉපදවීමේ අරමුණින්. එහෙනම් අපි සරලවම කියනවා වියදම් කියන්නේ ආදායම් ඉපදවීමේ අරමුණින් කරන වැය කිරීම. ආදායමක් උපද්දව ගන්න කියලා හිතාගෙන ආදායමක් ලබන්න කියලා හිතාගෙන අපි යම් වැය කිරීමක් කරනවා නම් අන්න ඒක තමයි වියදම්. හැබැයි මේ වියදම් වල පුතේ කොටස් දෙකක් තියෙනවා. මේක ආර්ථික විද්‍යාව දන්න දරුවෝ හොඳටම දන්නවා. වියදම් වල කොටස් දෙකක් තියෙනවා. සමහර වියදම් තියෙනවා පුතේ ප්‍රතිලාභ දිගු කාලීනයි. දිග කාලයකට ප්‍රතිලාභ ලැබෙනවා. සමහර වියදම් තියෙනවා පුතේ ප්‍රතිලාභ කෙටි කාලීනයි. කෙටි කාලයකට තමයි බෙනිෆිට්ස් හම්බ වෙන්නේ. සමහර වියදම් තියෙනවා ඒ වියදම දැරුවාම කාලයක් යනකම් අපිට ප්‍රතිලාභ ලබන්න පුළුවන්. සමහර වියදම් තියෙනවා පුතේ ඒවායෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ යම් කාල සීමාවකට විතරයි. මේ බලන්න උදාහරණ. දැන් යන්ත්‍රයක් ගන්නවා. නැත්නම් අපි හිතමු මම මේ කැමරා එක අරන් තියෙනවා. නැත්නම් මම මේ වයිට් බෝඩ් එක අරගෙන තියෙනවා. මේ ලැප්ටොප් එක අරගෙන තියෙනවා. ඒකට මම මුදල් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක වියදමක්. එක අතකින් බැලුවම වියදමක් නේ. මේ වයිට් බෝඩ් එක ගන්න වැය කරන මුදල වියදමක්. මේ කැමරාව ගන්න වැය කරන මුදල වියදමක්. ඒ වගේ මේ පරිගණක ගන්න වැය කරන මුදල් වියදමක්. හැබැයි මේවෙන් ප්‍රතිලාභ දීර්ඝ කාලයකට ලැබෙනවා. ඒ කියන්නේ ඉතින් මං හැමදාම පුතේ මාසෙන් මාසෙට වයිට් බෝඩ් ගේන්නේ නෑනේ. මාසෙන් මාසෙට කැමරා ගේන්නේ නෑ. මාසෙන් මාසෙට ලැප්ටොප් ගේන්නේ නෑ. මේ දිග කාලයක් මං පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පරිගණකයේ අවුරුදු 3 4 5ක් මේ පරිගණකයට මුදල් යට කළේ මම අවුරුදු 3 4 5ක් මේ පරිගණකය පාවිච්චි කරනවා කියන සිතුවිල්ලෙන්. මේ වයිට් බෝඩ් එක ගෙනාවේ මේක අවුරුදු 5ක් විතර පාවිච්චි කරනවා කියන චේතනාවෙන්. එහෙනම් ඔයා තේරෙන්න ඕනේ සමහර වියදම් ප්‍රතිලාභ දිගු කාලීනයි. හැබැයි මෙතන දැන් මේ සේවාව අපි ලබා දෙන්න Wi-Fi අරන් තියනවනේ. ඒ Wi-Fi වලට අපි මාසෙකට බිලක් ගෙවනවනේ. ඒ ගෙවන බිලෙන් පුතේ ඔයා හිතනවද අපිට ජීවිත කාලෙටම Wi-Fi ගන්න පුළුවන්ද? බෑ. නේ දුරකථන ගාස්තුවක් ගෙවුවාම ඒකෙන් මාසෙයි අපිට දුරකථන සේවාව ලැබෙන්නේ. සේවකයාට පඩි ගෙවුවාම සේවකයා වැඩ කරන්නේ මාසෙයි. ජීවිත කාලෙ මෙයා සේවාව සපයන්නේ නේද? එහෙනම් සමහර වියදම් වලින් ප්‍රතිලාභ කෙටි කාලයකදී ලැබෙනවා. සමහර වියදම් ප්‍රතිලාභ දිගු කාලීනව ලැබෙනවා. දැන් ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් ඕගොල්ලන් දන්නවා රජය වියදම් කරනවා. රජය මොනවටද වියදම් කරන්නේ? රජය වියදම් කරන පුතේ අධිවේගී මාර්ග හදන්න. ඊළඟට වරායවල් ගුවන්තොටු පොළවල් හදන්න. ඇයි ඒව හදන්න වියදම් කරන්නේ? ඒවෙන් ප්‍රතිලාභ දිගු කාලීන. දිගු කාලයකට ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම රජයේ ණය පොලී ගෙවන්න ඕනේ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ. නේ එදිනෙදා වියදම් පියව ගන්න ඕනේ රජයේ. එතකොට ඒවෙන් ප්‍රතිලාභ කෙටි කාලේ. ණය පොලී හැම අවුරුද්දෙම හැම මාසයකට සැරයක්ම ගෙවන්න ඕනේ. හැබැයි අර වරායවල් ගුවන්තොටු පොළවල් හදන්න වැය කරන මුදල් වලින් ප්‍රතිලාභ දිගු කාලයකට ලැබෙනවා. එහෙනම් ඔයා මුලින්ම තේරුම් ගන්න වැය කිරීම. ඔයා මුලින්ම තේරුම් ගන්න වියදම්. මුලින්ම තේරුම් ගන්න වියදම් කියලා කියන්නේ ආදායම් උපයන්න කරන වැය කිරීම. ආදායම් උපයන්න කරන වැය කිරීම තමයි වියදම් කියලා කියන්නේ. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊළඟට වියදම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සමහර වියදම් වල ප්‍රතිලාභ කෙටි කාලීනව ලැබෙනවා. සමහර වියදම් වල ප්‍රතිලාභ දිගු කාලීනව ලැබෙනවා. ඒකත් තේරුම් ගන්න. ඊට පස්සේ ඇත්තටම වියදම් කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්න. පුතේ ඇත්තටම වියදම් කියන්නේ ප්‍රතිලාභ කොහොම ලැබෙනවද? ප්‍රතිලාභ කෙටි කාලීනව ලැබෙනවා. ප්‍රතිලාභ කෙටි කාලීනව ලැබෙනව තමයි මොනවා කියන්නේද? වියදම් කියලා කියන්නේ. එහෙනම්
මුලින්ම ඒක තේරුම් ගන්න. හරිද? දැන් අපි වියදම් ගැන කියන්නේ normal හොඳ අදහසක් අපි දන්නවා වියදමක් කියන්නේ මොකක්ද මේකද අපේ accounting වලින් කියන තේරෙන්නේ නැති වුණාට අපිට වියදම් ගැන අදහසක් තියෙනවනේ. හරි. දැන් අපි accounting වලට අනුව නිර්වචනය බලමු. හරිද? මෙන්න බලන්න. පුතේ වියදමක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න ස්ටෑන්ඩඩ් බුක් එකේ වියදම් නිර්වචනය කරලා තියෙන විදිය. අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර වත්කම් අඩුවීම තුලින් හෝ වත්කම් අඩුවීම තුලින් හෝ වගකීම් වැඩිවීම තුලින් හිමිකමේ සිදුවන අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. ඔන්න වියදම් කියන එකේ නිර්වචනය. හරිද? බලා ගන්න. ඔන්න දැන් අපි accounting වලින් වියදම් කතා කරමු. පුතේ ස්ටෑන්ඩඩ් බුක් එකේ නිර්වචනය කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. වියදම් කියලා කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර වත්කම් අඩුවීම තුලින් හෝ වගකීම් වැඩිවීම තුලින් හිමිකමේ සිදුවන අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. මොනවද පුතේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් කියන්නේ? අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් කියන්නේ පුතේ ගැනිලි. අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් කියන්නේ ගැනිලි. අපිට ඕනනම් එහෙනම් ලියන්න පුළුවන් මෙහෙම. අයිතිකරුවන් විසින් කරන ගැනිලි හැර වත්කම් අඩුවීම තුලින් වත්කම් අඩු වෙන්න බලපානවා. එක්ක වත්කම් අඩු වෙනවනේ. වත්කම් අඩුවීම තුලින් එහෙම නැත්නම් වගකීම් වැඩිවීම තුලින් අවසානයේ හිමිකම මොනවා වෙනවද? අඩු වෙන ඒවා තමයි පුතේ වියදම්. වියදමක් නම් අනිවාර්යයෙන්ම හිමිකම මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. අපේ ඊළඟ පාඩම ගිණුම් සමීකරණ වලදී අපි වියදම් වුණාට පස්සේ වියදමක් තිබ්බොත් ඒක කොයි තීරුවෙන්ද අඩු කරන්නේ? හිමිකම් තීරුවෙන්. පුතේ වියදම් හිමිකම් තීරුවෙන් අඩු කරන්නේ මෙන්න මේ නිර්වචනයට අනුකූලව. අපිට ඕන හින්දා නෙවෙයි. වියදම් නිර්වචනයට අනුකූලව වියදමක් වුණාම අපි ඒක මොකක් කරනවද? හිමිකමෙන් අඩු කිරීම කරනවා. ඒක අපි හිමිකමෙන් අඩු කිරීම කරනවා. බලන්න. හරි. මේ බලන්න. එහෙනම් ඔන්න සායිත් කියනවා අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර. ඒ කියන්නේ ගැනිලි හැර. ගැනිලි ගන්නවද එහෙනම් වියදම් වලට නෑ. කවදාවත් වියදම් වලට ගැනිලි ගන්න එපා. කවදාවත් වියදම් ඇතුලේ නැත්නම් ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ අපි ගැනිලි දාන්නේ නෑ. ගැනිලි නැතුව වත්කම් අඩු වෙනවා. එක්ක වියදම් නිසා පුතේ වත්කම් අඩු වෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට වගකීම් වැඩි වෙනවා. එක්ක වගකීම් වැඩි වෙනවා. වත්කම් අඩුවීම තුලින් හෝ වගකීම් වැඩිවීම තුලින් හිමිකමේ සිදුවෙන අඩුවීම වියදම් කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඔන්න ඔය නිර්වචනය ඔයා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. දැන් මම ඔයාට කියලා දුන්නා මීට කලින් අපේ වචන වලින් අපේ අදහස් වලින් වියදමක් ගන්න කොහොමද කියන එක සරලව කියලා දුන්නා. ඊට පස්සේ accounting වලට අනුව වියදම් කියන එක කොහොමද තේරුම් ගන්න කියන එක දැන් කියලා දුන්නේ. එතකොට accounting වලින් නම් කියන්නේ අයිතිකරුවන්ට කරන ගැනිලි හැර, يعني බෙදා හැරීම් හැර. වත්කම් එක්ක අඩු වෙනවා, එහෙම නැත්නම් වගකීම් වැඩි වෙනවා. අවසානයේ හිමිකම මොනවා වෙනවද? අඩු වෙන ඒවා වියදම් කියලා කියනවා. හරි. බලන්න. මම ස්ක්‍රීන් ෂෙයාරින් එක දානවා මම දැන්. යම් ව්‍යාපාරයක් එදිනෙදා කටයුතු වලදී විවිධ වියදම් දැරීමට සිදුවේ. ව්‍යාපාරයක් කරද්දී එදිනෙදා වියදම් දරන්න වෙනවා.
මෙවැනි වියදම් දරනුයේ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනි. මම ඔයාලට කිව්වේ වියදම් කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ ආදායම් උපයන්න. එම වියදම් වල බලපෑම කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ව්‍යාපාර වලට බලපායි. මම කියවනේ යම් වියදම් වලින් ප්‍රතිලාභ දිග කාලයකටත් හම් වෙනවා, සමහර ඒවායින් ප්‍රතිලාභ කෙටි කාලීනව ලැබෙනවා. වියදම් නිර්වචනය මෙන්න මේක තමයි ඔයා ඔළුවේ තියාගන්න ඕනේ. අයිතිකරුවන්ට සිදු කරන බෙදා හැරීම් හැර, ඒ කියන්නේ පුතේ ගැනිලි හැර, වත්කම් අඩුවීම හෝ වගකීම් වල වැඩිවීම නිසා හිමිකමේ සිදුවන අඩුවීම් වියදමක්ය. කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර වත්කම් අඩුවීම හෝ වගකීම් වල වැඩිවීම නිසා හිමිකමේ සිදුවන අඩුවීම් වියදමක්ය. හරි. ඒ අනුව පහත ගෙවීම් අයිතමයන් වියදම් ලෙස නොසලකේ. මේවාන පුතේ මම දැන් ඔයාලට කියලා දෙනවා මුදල් ගලාගෙන ගියාට වියදම් නොවන දේවල්. සල්ලි එළියට යනවා තමයි. සල්ලි එළියට ගියාට පුතේ හැම එකක්ම වියදමක් නෙවෙයි. මේ අහගන්නකෝ. ඒක ඉතාල වැදගත් ඔයාලට ගණන් හදද්දී. සමහර අය හිතන්නේ අපේ ව්‍යාපාරයෙන් එළියට මුදල් ගලාගෙන යනවනම් ඒ හැම එකක්ම වියදමක් කියලා. හැබැයි ඒ හැම එකක්ම වියදමක් නෙවෙයි. මේ බලන්න. මෙන්න ව්‍යාපාරයෙන් එළියට මුදල් ගලාගෙන යන හැම එකක්ම වියදමක් නෙවෙයි පුතේ. මෙන්න එකක්. එකක් තමයි වියදම් නිර්වචනයේම තියෙනවා. මොකද්ද? ගැනිලි. වියදම් නිර්වචනයේ තියෙනවා පුතේ ගැනිලි මොකක් නෙවෙයි කියලාද? වියදමක් නෙවෙයි. අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර, ගැනිලි හැර. අයිතිකරුව ඇවිල්ලා ව්‍යාපාරයෙන් සල්ලි අරගෙන යනකොට, ගැනිලි කරනකොට ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් එළියට යනවා. මුදල් එළියට ගියාට ඒක මොකක් නෙවෙයිද? වියදමක් නෙවෙයි. මෙන්න දෙවෙනි එක. ණය ගෙවීම වියදමක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ණය ගෙවන එක වියදමක් නෙවෙයි. සමහර අය කියනවා මට මේ දවස්වල මාර වියදම්. අපි අහනවා ඇයි? ණය වගේකුත් තියෙනවා ගෙවන්න. පුතේ ණය ගෙවන එක වියදමක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ණයක් ගත්තහම ණය ගෙවන්න ඕනේ. ඒ සම්පත් ලබාගත් නිසානේ ඒ සම්පත් ගෙවන්නේ. ණය ගෙවීම වියදමක් නෙවෙයි. හැබැයි ණයට පොලියක් ගෙවුවොත් අන්නේ පොලිය වියදමක්. ණය ගෙවීම වියදමක් නෙවෙයි. ඒ ණයට ගෙවන්න වෙන පොලිය ඒක තමයි පුතේ වියදම. ඔයා මතක තියාගන්න හොඳට. ඔයාට කවුරු හරි ණයක් දෙන්නම් කිව්වොත් පොලියක් නැතුව ඔයා බය නැතුව ගන්න. මටත් කියන්න මමත් ගන්නවා. පොලි නැත්තම් ඕන තරම් ණය ගන්න. පොලියක් නැත්තම් ඕන තරම් ණය ගන්න. මොකද ඒක වියදමක් නෙවෙයි. ණය ගැනීම, ගෙවීම වියදම් ආදායම් නෙවෙයි. මොකද අපි ණය ගත්තා ඒක අපි වැඩේ කරගත්ත දුන්නා. හැබැයි මේ ණයට පොලියක් ගෙවන්න ඕනොත් පොලියක් කියන්නේ වැඩිපුර ගාණක් දෙන්න වෙනවනේ. අන්න එහෙම වුණොත් ඒක අපිට වියදමක්. මතක තියාගන්න. එතකොට ණය ගෙවීම වියදමක් නෙවෙයි. මෙන්න ඊළඟ එක. මේක ඉතා වැදගත් එකක්. ස්ථාවරවත්කම් මිලදී ගැනීම. ඒ කියන්නේ සර් ස්ථාවරවත්කම් මිලදී ගැනීම කියන්නේ පුතේ ඔය ස්ථාවරවත්කම් අපි කතා කරන්නේ ජංගම නොවන වත්කම්. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, මෝටර් රථ, ඊළඟට ඉඩම්, ඔය වගේ දේවල් ස්ථාවරවත්කම් කියන්නේ. මෙන්න මේ වගේ ස්ථාවරවත්කම් ගන්නකොට අපේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. යන්ත්‍ර මිලදී ගන්නකොට මුදල් අඩු වෙනවා. ඉඩම් මිලදී ගන්නකොට, ගොඩනැගිලි මිලදී ගන්නකොට, මේ වගේ දේපල අත්පත් කර ගන්නකොට අපේ මුදල් අඩු වෙනවා. හැබැයි මේ දේපල අත්පත් කර ගන්නකොට අපේ මුදල් එළියට ගියාට ඒවා ව්‍යාපාරයට මොකක් නෙවෙයිද? වියදමක් නෙවෙයි. මේ බලන්න. ඔයා දැකලා තියෙනවද? ඔයා අහලා ඇති මේ කතාව. සමහර මිනිස්සු තමන් හම්බ කරන මුදල් හොඳට කාලා බීලා වියදම් කරනකොට, සමහර අය තමන් හම්බ කරන මුදල් හොඳට කාලා බීලා වියදම් කරනකොට දෙමව්පියෝ වැඩිහිටියෝ කියනවා ඔහොම වියදම් කරන්න එපා.
ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, නේද? වාහනයක් ගන්න. වියදම් කරන්න එපා. ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න. එහෙනම් ඉඩම් ගන්න එක, ගෙවල් හදන එක, වාහන ගන්න එක වියදම් නෙවෙයි. වියදම් කරන්න එපා මේව කරන්න. අන්න එහෙනම් මතක තියාගන්න ඒවා අපි සරල දේවල්. එහෙනම් ගිණුම් කරණයේදී අපි ඒවා කතා කරාට අපි සාමාන්‍ය ජීවිතේදීත් මේ දේවල් දන්නවා. ඒවා මොනව නෙවෙයි කියලාද? වියදම් නෙවෙයි. ඔයාගෙන් මං ඇහුවනම් මොනවද පුතේ මුදල් එළියට යන වියදම් නොවන ඒවා කියලා ඔයා දන්නේ නැහැ. ඔයාට කියන්න බෑ. එකපාරට කියා ගන්න බෑ. හැබැයි ඒවා සාමාන්‍ය ජීවිතේදී මේ දේවල් අත්විඳලා තියෙනවා. නේ? අපේ වැඩිහිටියෝ අපිට ඕන තරම් කියනවානේ. සල්ලි වියදම් කරන්න එපා. ඉඩමක් ගන්න. ගයක් හදා ගන්න. නේ? වාහනයක් ගන්න, බිස්නස් එකක් පටන් ගන්න. ඔය වගේ දේවල්. එහෙනම් මතක තියාගන්න ඒවා වියදම් නෙවෙයි. මොකද ඒවායෙන් ප්‍රතිලාභ අරස කලින් කිව්වේ ප්‍රතිලාභ පුතේ ගොඩාක් කාලයකට ලැබෙනවා. ඉස්සරහට ගොඩාක් කල් යනකම් ප්‍රතිලාභ හම්බ වෙනවා. ඉඩමක් ගත්තාම මේක ප්‍රතිලාභය දිග කාලයකට. ගොඩනැගිල්ලක් හැදුවාම දිග කාලයකට ප්‍රතිලාභ ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න ඒවා වියදම් නෙවෙයි. පැහැදිලිනේ? හරි. එහෙනම් ඊළඟ එක මෙන්න මේක. මේ බලන්න. මේ ස්ථාවර වත්කම් පුතේ මිලදී ගන්න අවස්ථාවේදීම අපි දරනවා යම් යම් වියදම්. මේ ස්ථාවර වත්කම් මිලදී ගන්නකොට අපි යම් යම් වියදම් දරනවා. උදාහරණයක් දැන් හිතන්න යන්ත්‍රයක් වගේ එකක්. ඒ යන්ත්‍රය පුතේ වරායෙන් නැත්තම් පිටරටින් හරි අපි ගෙන්නනවා නම් නැත්තම් ලංකාවේ මොකක් හරි ෂොප් එකකින් වෙන්න පුළුවන්. හරිද? අපි යන්ත්‍රය ගත්තාම ඒක මුදල් දුන්න පමණින් යන්ත්‍රය අපි ගාවට එන්නේ නැහනේ. දැන් අපි තුන් වාහනයක් කියලා වාහනයට අවශ්‍ය මුදල අපි ජපානයට යවුවා කියලා වාහනේ නිකන් එන්නේ ඒක ගේන්න ඕනේ. නැව්වල කුලියක් ගෙවන්න වෙනවා. ගෙනීමේ කුලි. ඊළඟට ආනයන තීරු බදු. ඊළඟට බෑමේ පැටවීමේ කුලි. නේ? ඊළඟට ප්‍රවාහන ගාස්තු. ඒව දරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මැෂින් එකක් වගේ නම් පුතේ කොටස් වලට ගලවලා ගේන්නේ. ලොකු කන්ටේනර් වලට දාන්නේ කෑලි වලට ගලවලා. මැෂින් ලොකු ඔය ලොකු මැෂින් කන්ටේනර් වලට දාන්නේ කෑලි වලට ගලවලා. එතකොට අපි මෙහෙ ගෙනල්ලා කෑලි වලට සෙට් කරගන්න ඕනේ. කෑලි පාවිච්චි කරන්න බෑනේ. ඒවා කෑලි වලට සෙට් කරන්න ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට ඒවා යම් යම් තැන් වලට සවි කරන්න. දැන් බිමට එක්කෝ ඇන දාලා සෙට් කරන්න ඕනේ. AC මැෂින් එකක් නම් බිත්තියේ සවි කරන්න ඕනේ. ඒවටත් මුදල් වැය වෙනවා. වත්කමක් අත්පත් කරගන්න අවස්ථාවේදී ඒ වත්කම පුතේ භාවිතයට සුදුසු තත්ත්වයටපත් වෙන්න. ඒ කියන්නේ ඒක සල්ලි දුන්න පමණින් පාවිච්චි කරන්න බෑ. හරිද? වාහනයක් වෙන්න පුළුවන්, ලොකු මැෂින් එකක්, දැන් ජෙනරේටර් එකක්, AC මැෂින් එකක්. අබාන්ස් එකට ගිහිල්ලා AC මැෂින් එකේ ගාණ අහනවා අපි ගිහිල්ලා අබාන්ස් එකට ගිහිල්ලා AC මැෂින් එකේ ගාණ කීයද? ඒගොල්ලන් කියනවා මැෂින් එක රුපියල් ලක්ෂ 2යි. මෙන්න ලක්ෂ 2. දැන් AC මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන්ද? එතනට වෙලා AC දාගෙන ඉන්නව එහෙමද? නෑනේ. මේක ගේන්න ඕනේ. එහෙනම් ගෙනීමේ කුලියක් යනවා. අනිවාර්යයෙන්ම ගෙනීමේ කුලියක් යනවා. ඊළඟට දෙවෙනි වැඩේ තමයි මේක ගෙනාවට පස්සේ මේක සවි කරගන්න ඕනේ. සවි කිරීමේ වියදමක් යනවා. හරිද? ඒ වගේ යනවා. දැන් ඔය ලොකු හේමාස් මාස් හෝල්ඩින්ග්ස් හරිද? ඒ වගේ ගත්තහම මාස් හෝල්ඩින් ඊළඟට බ්‍රැන්ඩෙක්ස් හරිද? ඒ වගේ ආයතන ගත්තහම පුතේ බ්‍රැන්ඩෙක්ස් මාස් හෝල්ඩින් ඔය වගේ ආයතන ගත්තාම මේගොල්ලන් තමන්ගේ ඇඳුම් නිෂ්පාදනය කරන්න ලොකු මැෂින් ගේනවා. මේ මැෂින් ගෙනාවට පස්සේ ඒවා කොටස් වලට ගලවලා ගේන්නේ. ලංකාවට ගෙනලා හයි කරගන්න. ඒතර හයි කරගන්න වියදමක් යනවා. හයි කරන්න තු පාවිච්චි කරන්න බෑ. ඊළඟට ඒව තමන්ට අවශ්‍ය විදිහට සකස් කරගන්න ඕනේ. ඒවැ තියෙන අංගෝපාංග සකස් කරගන්න ඕනේ. ඊළඟට සමහරලාවට පළවෙනි සාම්පල් වටයකුත් දානවා. පොඩි සාම්පල් එකක් එහෙම නිෂ්පාදනය කරලා අන්න ඒවට වියදම් කරනවා. එතකොට මේ මැෂින් එක පාවිච්චි කරන්න ගැළපෙන විදිහට පත් කරන්නත් අපිට යම් යම් වියදම් දරන්න වෙනවා. අන්න ඒ වියදනුත් පුතේ ඒ වැය කිරීමුත් වියදම් නෙවෙයි. ඒවත් වියදම් නොවේ. මතක තියාගන්න. ඒවට සල්ලි එළියට ගියාට ඒවත් වියදම් නොවේ. එහෙනම් ඔන්න මම ඔයාලට කියලා දුන්නා ව්‍යාපාරයෙන් එළියට සල්ලි ගියාට වියදම් නොවන දේවල් කිහිපයක්. මොනවද? එකක් ගැනිලි. සල්ලි එළියට යනවා. හැබැයි ගැනිලි වියදමක් නෙවෙයි. ණය ගෙවනවා. ණය හිමියන්ට වෙන්න පුළුවන්, බැංකු ණය වෙන්න පුළුවන්, උකස් ණය වෙන්න පුළුවන් ඕනම ණයක්. ඒ ණය ගෙවීම පුතේ වියදමක් නෙවෙයි. ඊළඟට හැබැයි ණය වලට ගෙවන පොලිය වියදමක් හොඳේ.
ඊළඟට ස්ථාවරවත්කම් මිලදී ගැනීම. ඒ කියන්නේ පුතේ යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ ඊළඟට ලී බඩු උපකරණ ඔන්න ඔය වගේ දේවල් අත්පත් කර ගන්නකොට අපේ මුදල් එළියට යනවා. ඒව වියදම් නෙවෙයි. ඒව වියදම් නෙවෙයි. ඊළඟට මං කිව්වා ඒ ස්ථාවරවත්කම අපිට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න අපිට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න යම් යම් වැය කිරීම දරන්න වෙනවා. ඒවත් වියදම් නෙවෙයි. හොඳට මතක තියාගන්න. හරි. ඒ ටික ටක් ගාලා ලියා ගන්න නිබන්ධනය බලාගෙන මෙන්න මෙතන නිබන්ධන මං හිතන්නේ ඔයගලන් ගාව නැහැනේ PDF නැත්තේ. ඔයාලට ටියුට් එකේ හරි කොහේ හරි කියන්නේ කොලේක හරි මොකක් හරි ලියා ගන්න අවශ්‍ය නම් පහත ගෙවීම් අයිතමයන් වියදම් ලෙස නොසලකේ. ඔන්න වියදම් ලෙස නොසලකන්නේ මොනවද? එකක් ගැනිලි, දෙවෙනි එක ණය ගෙවීම්, තුන්වෙනි එක ස්ථාවරවත්කම් මිලදී ගැනීම, ස්ථාවරවත්කම් මිලදී ගැනීම, හතරවෙනි එක ලියන්න ස්ථාවරවත්කම් අත්පත් කර ගන්නා අවස්ථාවේ ස්ථාවරවත්කම් අත්පත් කර ගන්නා අවස්ථාවේ ස්ථාවරවත්කම් අත්පත් කර ගන්නා අවස්ථාවේ ඒවා භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කරන වැය කිරීම. ඒවා භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කරන වැය කිරීම. ඒවා භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කරන වැය කිරීම. ඒවා භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කරන වැය කිරීම. පැහැදිලිනේ? හරි. ඊළඟට එන්න ආදායම්. අවසාන එක ආදායම්. ආදායම් කතා කළාම මේ කොටස අවසාන වෙනවා. හොඳයි. හරි. ඔයා මේ සති දෙකේ හිටියත් ඔයාට ලකුණු 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ඔයාගේ පේපර් එකේ ඇඩ් වෙලා ඇති. හරිද? ඔයාට නොතේරුණාට ඔයාට ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු කීපයක් ඔයා එකතු කරගෙන ඇති. ගිය සතියේ වීඩියෝ එකයි අද වීඩියෝ එකයි ඔයා බැලුවා නම් හරිද? ඔයා ගිය සතියේ වීඩියෝ එකයි අද වීඩියෝ එකයි දෙක සම්බන්ධ වෙලා හිටියා නම් අනිවාර්යයෙන්ම යම් ලකුණු ප්‍රමාණයක් වාගේ දැනුමට එකතු වෙලා ඇති. ඔයා කිසිසේත්ම දන්නේ නැති කෙනෙක් නම් කිසිම දෙයක් දන්නේ නැතුව කෙනෙක් නම් දැනුමට එකතු වෙලා ඇති. දන්නවා නම් ඒ දැනුම තවත් මං හිතනවා වැඩි දියුණුවක් වෙන්න ඇති. ඊළඟට ආදායම්. මොනවද ආදායම් කියන්නේ? පුතේ ආදායම් කියන්නේ ව්‍යාපාරයක් විසින් ලබන ලාභ වගේ දේවල්. හරිද? ආදායම් උපයන්න අපි හැමෝම කැමතිනේ. හැමෝම ව්‍යාපාර කරන්නේ ආදායම් ලබන්න. හරිද? මේ ආදායම් උපයන්න තමයි මං කලින් කිව්වා අපි මුදල් වැය කිරීම වගේ දේවල් කරන්නේ නේද? එතකොට ආදායම් කොහොමද ප්‍රමිතිය නිර්වචනය කළා තියෙන්නේ? ප්‍රමිතිය නිර්වචනය කළා තියෙන පුතේ මේකේ අනිත් පැත්ත ආදායම් මොනවද? දැන් අපි කිව්වනේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම් හැර වත්කම් අඩුවීම තුලින් නෝ වගකීම් වැඩිවීම තුලින් හිමිකමේ අඩුවීම වියදම් කියලා. ඒකේ අනිත් පැත්ත ආදායම්. හරි ලේසි වාට එනවා. මොකක්ද එනවා? අයිතිකරුවන් විසින් කරන අමතර ප්‍රාග්ධනය හැර අයිතිකරුවන් විසින් කරන අමතර ප්‍රාග්ධනය හැර අමතර ප්‍රාග්ධනය ගන්නේ නැහැ. හොඳයි. අයිතිකරුවන් විසින් කරන අමතර ප්‍රාග්ධනය හැර වත්කම් වැඩිවීම තුලින් එහෙම නැත්නම් වගකීම් අඩුවීම තුලින් හිමිකමේ සිදුවන වැඩිවීම ආදායම් ලෙස හැඳින්වේ. හරිද? ආදායම් ලෙස හැඳින්වේ. බලන්න
මේකට සහභාගීලා ඉන්න සමහර අය කියනවා වැස්ස නිසා අයහපත් කාලගුණ නිසා සැරෙන් සැරේ කට් වෙනවා. ඒ නිසා රෙකෝඩින් එක ලබා දෙන්න කියලා. රෙකෝඩින් එක පුළුවන් තරම් ඔයගලන් ඉන්න මේකේ ලයිව් එකේ නැත්නම් ඉතින් ළමයි මේකේ අඩු වෙගෙන යනකොට අපිට උගන්වන්නත් එපා වෙනවනේ. ඒ නිසා ඔයගොල්ලන් මේකේ ලයිව් එකේ පුළුවන් තරම් රැඳී ඉන්න. හදිස්සියවත් මොනවා හරි වෙලා මැද අරව මේව නැති වුණොත් මාව දැනුවත් කරලා මගෙන් මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න. මම රෙකෝඩින් ගෲප් එකට නම් දාන්නේ නැහැ. බොරුවට වැඩක් නැහැ නේ. හරිද? ගෲප් එකේ ඉන්න අය සම්බන්ධ වෙන්නේ නැහැ නේ පන්ති වලට. නිකන් මේ ගෲප් වලට විතරයි. සමහර අය ලෝකේ තියෙන හැම ගෲප් එකේ ලංකාවේ WhatsApp ගෲප් වල වැඩියෙන් ඉන්න කණ්ඩායම තමයි A level ළමයි. හැබැයි නාමිකව විතරයි. මොකටද දන්නේ ඉන්නව හැම ගෲප් එකකම. මොකද්ද ගෲප් එක බෙල්ල කඩනවා කියන ගෲප් එක කියලා ලින්ක් එකක් ආවත් ඒකට ජොයින් වෙනවා. හරිද? මරණවා කියන ලින්ක් එකක් ඇවිල්ලා මේ ගෲප් එකක් ආවත් ඒකටත් ජොයින්. අන්තවාදී ගෲප් එකක් ආවත් ඒකටත් ජොයින් වෙනවා. හැම එකකටම ජොයින් වෙනවා. හැබැයි කිසිම වැඩක් නැහැ නිකන් ඔහේ ඉන්නවා. නිකන් හරිද? කිසි ප්‍රතිලාභයක් ලබන්නේ නැහැ. නිකන් ඉන්න අනේ මන්ද මොකටද කියලා මැසේජ් දාලා නිකන් WhatsApp එකේ නිකන් මැසේජ් පිට අපිට මේ පන්ති කරන ගමන් මේ තියෙන groups වැඩි වෙලා ඒ කියන්නේ අපි පන්ති වල හදාගත්ත groups තියෙනවා අපිට ඒව වැඩි වෙලා ඒව අයින් කරගන්න විදියක් නැතුව අපි මේ දරන මේ ළමයි හැම group එකකම ඇඩ් වෙලා නිකන් බොරුවට අනේ මන්ද මොකද කියලා කාට හරි ගැටලුවක් තියෙනවා මොකක් හරි වුණොත් හදිස්සියවත් කාලගුණ ගැටලුවක් නිසා පුළුවන් තරම් රැඳී ඉන්න උත්සාහ කරන හදිස්සියවත් එහෙම වුණොත් මාව දැනුවත් කරලා වීඩියෝ කිල්ල ගන්න නැත්නම් group එකට නම් දාන්නේ නැහැ. හරි. බලන්න පුතේ ආදායම්. එතකොට මෙහා ගන්න ඔන්න අයිතිකරුවන් විසින් කරන අමතර ප්‍රාග්ධනය හැර අයිතිකරුවන් කරන අමතර ප්‍රාග්ධනය හැර අයිතිකරුව ව්‍යාපාරට අමතර ප්‍රාග්ධනය දාන ඒව ආදායම් කියලා ගන්නෑ. ඒව ආදායම් වලට අයිති වෙන්නේ නැහැ. අයිතිකරුවෝ ව්‍යාපාරයට සල්ලි ගෙනත් දැම්මා මේක ආදායමක් නම් පුතේ අයිතිකරුවෝ මොකද කරන්නේ? ගෙදර දොර ඉඩ කඩම් විකුණලා යන්ත්‍රසු ගෙදර තියෙන ඔක්කොම ටික විකුණලා මුළු ඉඩමයි ගෙයයි දොරයි ඔක්කොම විකුණලා සල්ලි ටික ගෙනල්ලා ව්‍යාපාරට දානවනේ. ඇයි හොඳයිනේ ආදායම වැඩි වෙනවනේ. එහෙනම් පේනවද? අයිතිකරුවෝ ගෙනත් දැම්මට ඒක ආදායමක් නෙවෙයි. අයිතිකරුවන් කරන අමතර ප්‍රාග්ධනය හැර ඊළඟට වත්කම් වැඩි වෙන්න පුළුවන්. එක්කෝ ආදායම් නිසා පුතේ වත්කම් වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් වගකීම් අඩු වෙන්න පුළුවන්. එක්ක වත්කම් වැඩි වෙනවා අනිත් පැත්තෙන් වගකීම් අඩු වෙනවා. අවසානයේ හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි අපි ගිණුම් සමීකරණයේදී ආදායම් කියන එක හිමිකමට එකතු කරලා පෙන්නන්නේ. පුතේ ගිණුම් සමීකරණවලදී ආදායම් හිමිකමට එකතු කරලා පෙන්නන්න හේතුව ආදායම් නිර්වචනය ඇතුලේ තියෙනවා ආදායම් නිසා හිමිකම් මොනවා වෙනවා කියලාද වැඩි වෙනවා. මෙතනදී වැඩේ ඉවර කරගන්න පාඩම් කරලා මොකද්ද අයිතිකරුවන් විසින් කරන අමතර ප්‍රාග්ධනය හැර එන්නක කැලලක් වත්කම් වැඩිවීම තුලින් හෝ වගකීම් අඩුවීම තුලින් හිමිකමේ සිදුවන වැඩිවීම ආදායම්. ඕකේ අස්සලයි බලන්න එන්න අපේ නිබන්ධනයේට ව්‍යාපාරයේ ලාභ ඉපදවීමට හේතු වන අයිතමයන් ආදායම් වේ. ව්‍යාපාරයේ ලාභ උපයන්න හේතු වන අයිතමයන් ආදායම්. ආදායම් නිර්වචනයේ තියෙනවා අයිතිකරුවන්ගේ ලැබීම් හැර වත්කම් වල වැඩිවීම හෝ වගකීම් වල අඩුවීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම ආදායම්. අයිතිකරුවන්ගේ ලැබීම් හැර ඒ කියන්නේ අමතර ප්‍රාග්ධනයේ හැර වත්කම් වැඩිවීම හෝ වගකීම් වල අඩුවීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම ආදායම්. පහත ලැබීම් ආදායම් ලෙස නොසලකයි. පහත ලැබීම් ආදායම් ලෙස නොසලකයි. පහත ලැබීම් ආදායම් ලෙස නොසලකයි. පුතේ දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යනවා. ඉස්සෙල්ලා අපි කතා කරානේ සල්ලි එළියට ගියාට ආදායම් නොනේව. සල්ලි එළියට ගියාට ආදායම් නොනේව කතා කරා නේද? දැන් මම ඔයගලන්ට කියලා දෙනවා සල්ලි ආවට ආදායම් නොනේව. සල්ලි එනවා. හැබැයි ඒවා ආදායම් නෙවෙයි. හරිද? අහගන්න. මෙන්න සල්ලි ආවට ආදායම් නොනේව.
අපේ සාමාන්‍ය පන්තිවල පුතේ අපි පවත්වනවා දැන් ඉස්සරහට ඔන්ලයින් ක්විසස් කියලා එකක්. ඒ කියන්නේ ඒ වෙලාවෙම ඔන්ලයින් Google ෆෝම් එකකින් ඔයාලට ප්‍රශ්න සපයලා ඒවට කෙටි ප්‍රශ්න ඒවට ඔයා නිවැරදි පිළිතුරු ලකුණු කරලා ඒ වෙලෙම ලකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අපි දැන් මේ සතිය ආරම්භ කරනවා. මම ඒක පාඩම් වයිස් තමයි බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න දීලා පළවෙනි පාඩම් කරලා ළමයින්ට පළවෙනි පාඩම දාලා ප්‍රශ්න ටිකක් මම දෙනවා ඔන්ලයින් විදියට. ළමයට පුළුවන් ඒවට අදාළ ටික දාලා ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ඔන්ලයින් මම හිතන්නේ ඕන තරම් කරලා ඇති. අර කැම්පස් වල සිස්ටම් එකේ ඔන්ලයින් ක්විසස් කරන්න පුළුවන්. ඒ වෙලාවෙන් පුතේ ඔයාලට ලකුණු වෙනවා ඒකේ. ඒ වෙලෙම ඔයා සබ්මිට් කරලා පස්සේ ඔයාලට තිරේ ලකුණු වෙනවා. ඉතින් ඒක මගේ සාමාන්‍ය පන්තිවල මම කරනවා. දැන් ලබන සතියේ ඉඳන් ඕගොල්ලන්ටත් මම මේ අවස්ථාව පොඩ්ඩක් පාඩම් කිහිපයකට දෙනවා මේ පළවෙනි පාඩම් කිහිපයට. එතකොට ඒ නිසා ඔය පන්තිවල සහභාගී නැහැ පාඩම් මේ කරන කොටස් ටික දැන් මේ පාඩම ඉවරනවා මේක පාඩම් කරගන්න. එතකොට මම මේක සම්දාංග හරුවක් දිහාට ඔයගොල්ලන්ට දාන්නම් Google form එක. දැන් මම ඔයගොල්ලන් ගිහිල්ලා ඒක ක්ලික් කරලා ඔයගොල්ලන් උත්තර සපයලා ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩමට අදාළ දැනුම පරීක්ෂා කරගන්න. ඊළඟට දෙවෙනි පාඩම කරාට පස්සේ අපි ඒකට අදාළ ඒවා දාන්නම්. ඒ විදිහට අපි ටික දවසක් යනකොට මේ ටික ටික කරගෙන යමු. හරිද? එතකොට මේ දේවල් කරගන්න ඒ ගෲප් එක හරහා ලැබෙන ඒවා. හරි. බලන්න. පුතේ ව්‍යාපාරයට මුදල් ගලාගෙන ආවට ආදායම් නොනේවත් තියෙනවා. මෙන්න. මොනවද? පුතේ ආදායම් නිර්වචනයේ ඇතුලේ තියෙනවා. ආදායම් නිර්වචනයේ ඇතුලේ තියෙන එකක්. මොකද්ද? අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය ආදායමක් නෙවෙයි කියලා. එකක් අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය කියන්නේ පුතේ අමතර ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට මුදල් යෙදවීම. එතකොට ව්‍යාපාරයට මුදල් ගලාගෙන එනවා. ගලාගෙන ආවට පුතේ ඒක අපි ආදායමක් විදිහට සලකන්නේ නැහැ. ඒක හරි. ඊළඟට මොනවද? ඊළඟට ණය ගැනීම. ඇයි ණය ගැනීම? ණය ගැනීම පුතේ ණය ගැනීම ආදායමක් නෙවෙයි හොඳේ. ණය ගැනීම ආදායමක් නම් ලෝකයේ වැඩිම ආදායම් තියෙන රට ලංකාව. ණය ගැනීම ආදායමක් වුණා නම් ණය ගැනීම ආදායමක් වුණා නම් ලෝකේ වැඩියෙන්ම ආදායම් තියෙන රට තමයි පුතේ ලංකාව. ඇයි ලංකාව ඒ තරමට ණයවන් තියෙන්නේ. ලංකාව අරන් තියෙන ණයවල ප්‍රමාණය හැටියට ණය ගැනීම ආදායමක් වුණා නම් ලෝකේ වැඩියෙන්ම ආදායම් තියෙන ලංකාවේ. හරි. එතකොට ණය ගත්තාම ව්‍යාපාරයට මුදල් එනවා. නමුත් ණය ගැනීම අපි ආදායමක් කියලා සලකන්නේ නැත. ඒක මතක තියාගන්න. ඊළඟට ව්‍යාපාරයට මුදල් එන ආදායම් නොවන එකක් ස්ථාවර වත්කම් විකිණීම. ස්ථාවර වත්කම් විකිණීම. මෙන්න මේක හොඳට අහගන්න. මෙන්න මේක ඔයගොල්ලන් පටලව ගන්නවා මේ. පුතේ යන්ත්‍ර විකිණීම, මෝටර් රථ විකිණීම, ලී බඩු විකිණීම, ව්‍යාපාරයේ පාවිච්චි කර තිබුණු මෝටර් රථය, ව්‍යාපාරයේ පාවිච්චි කර තිබුණු යන්ත්‍රය, ව්‍යාපාරයේ පාවිච්චි කර තිබුණු උපකරණයක් අපි විකුණනවා. ඒ විකිණීමෙන් ලැබෙන අපිට මුදලක් ආදායමක් නෙවෙයි. ව්‍යාපාරයේ පාවිච්චි කරන ස්ථාවර වත්කමක් විකිණීමෙන් ලැබෙන මුදල අපි ආදායමක් කියලා සලකන්නේ නැහැ පුතේ. ඒක ආදායමක් නෙවෙයි. ඒක ආදායමක් නෙවෙයි. මතක තියාගන්න. යන්ත්‍ර, මෝටර් රථ, ලී බඩු, ඒ වගේ ස්ථාවර වත්කම් වික්කහම අපිට ලැබෙන මුදල් ආදායමක් නෙවෙයි. ඒක ආදායමක් නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ඒ ස්ථාවර වත්කම විකිණීමේදී යම් ලාභයක් ආවොත් ඔය ස්ථාවර වත්කම විකුණද්දි පුතේ අපිට යම් කිසි ලාභයක් ආව කියලා හිතන්නකෝ. අන්නේ ලාභය ආදායමක්. ඒ ලාභය ආදායමක්. තේරුණා නැද්ද? මෙන්න බලන්න උදාහරණේ. හිතන්න අපේ ඉඩමක් තියෙනවා. ඔන්න ඉඩම. මේ ඉඩම රුපියල් ලක්ෂ 5ක ඉඩමක්. මේ ඉඩම රුපියල් ලක්ෂ 5ක් වටිනවා. අපි මේ ඉඩම විකුණනවා පුතේ රුපියල් ලක්ෂ 7කට. රුපියල් ලක්ෂ 7කට විකුණනවා. සර්ට කියන්න කීයක් ලැබෙනවද කියලා chat කියලා එකක් තියෙනවා. ඕකේ
ඒක ඔයාලට කැමති උත්තර ගහන්න පුළුවන්. මට පේනවා ඩිස්ප්ලේ වෙනවා දන්නවනේ. එහෙනම් මට කියන්න මේ ඉඩම ලක්ෂ 5යි අපි ලක්ෂ 7කට වික්කොත් කීයක් ලැබෙනවද කියලා? ලක්ෂ 5ක ඉඩම ලක්ෂ 7කට වික්කොත් කීයක් ලැබෙනවද? ඉක්මන් කරන උත්තරයක් ගහගන්න බැයිද? මං අහන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ හරිද? තාම හරි උත්තරයක් මට ආවේ නැහැ. අනෙක් එකක් ආවා. හරිද? මේ අහගන්නකෝ. ඔන්න දැන් නම් හරි උත්තර ටිකක් එනවා. සමහර අයට සිංහල පොඩි අවුලක් තියෙනවා. මේ වань මේ පුතේ accounting වල තියෙන ಜಾති දෙකයි ඔයාලට ඉගෙන ගන්න. accounting වල තියෙන ඔයාලට ಜಾති දෙකයි ඉගෙන ගන්න. මොනවද? එකක් ඔයා සිංහල ඉගෙන ගන්න ඕනේ. සිංහල බැරුව මොන මගුලක්වත් බෑනේ බා. සිංහල ඉගෙන ගනින්න මුලින්ම. හරිද? ඊළඟට ගණිත ඉගෙන ගනින්න. සිංහලයි ගණිතයයි පුළුවන් නම් උඹලට accounting පුළුවන් වෙනවා. උඹලට වෙලා තියෙන සිංහල බෑ. ඊළඟට ගණනුත් අමාරුයි. ඒ නිසා accounting බෑ. සර් ඇහුවේ මොකද්ද? මං ඇහුවේ මොකද්ද? මං ඇහුවේ මේ ඉඩම වික්කාම කීයක් ලැබෙනවද? කීයද ලැබෙන්නේ? ලක්ෂ 2යි. මේ ඉඩම වික්කාම ලක්ෂ 2යි හම්බ වෙන්නේ. පිස්සුද? මේ ඉඩම වික්කාම ලක්ෂ 7ක් හම්බ වෙනවා. ලක්ෂ 5ක ඉඩම ලක්ෂ 7කට වික්කාම ලක්ෂ 7ක් ලැබෙනවා. ලක්ෂ 7ක් අන්න හරි ලක්ෂ 7ක් ලැබෙනවා. ප්‍රශ්න තේරුම් ගන්න. ඕගොල්ලන්ට විභාගෙදි වෙන්නේ ඔන්න ඕකයි. විභාගය අහන්න එකක් ඔයා දෙන්න එකක් ගෙදර ඇවිල්ලා කියන අපි දීලා ආවේ ප්‍රතිඵල එනකොට දුවන්න වෙන්නේ. ඇයි ඒ දීලා ඉල්ල තියෙන්නේ එහෙම තමයි. හරිද? එහෙනම් මතක තියාගන්න හොඳට ප්‍රශ්නේ අහන එක තේරුම් ගන්න. හරිද? අර කියන්නේ කියන්නා කෙසේ කීවත් අහන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඔයා අහගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ අහන්නේ සර්? මං ඇහුවේ මේ ඉඩම විකිණීමෙන් ලැබෙන මුදල. ඉඩම විකිණීමෙන් පුතේ ලක්ෂ 7ක් නේ හම්බ වෙන්නේ. දැන් මට කියන්න මේ ලක්ෂ 7 ආදායමක්ද? නෑ නෑ. මේ ලක්ෂ 7 ආදායමක් නෙවෙයි. ඒක ආදායමක් නෙවෙයි. මේක පුතේ ආදායම් වල දාන්නේ නෑ. හැබැයි මේ ලක්ෂ 5ක ඉඩම ලක්ෂ 7කට වික්කහම මේ ලක්ෂ 5ක ඉඩම ලක්ෂ 7කට වික්කහම අපිට ලක්ෂ 2ක ලාභයක් එනවනේ. ලාභය අන්නේ ලාභය ලක්ෂ 2ක ලාභයක් එනවා. ඔයගොල්ලන් උත්තරේ 2.2 ලක්ෂ 2යි කිව්වේ ලාභයට. මං ඇහුවේ නෑ ලාභය කීයද කියලා. හරිද? මං ඇහුවේ ඉඩම විකිණීමෙන් ලැබෙන මුදල කීයද කියලා. එතකොට පුතේ මේ ලක්ෂ 5ක ඉඩම ලක්ෂ 7කට වික්කම අපිට ලක්ෂ 7ක් හම්බ වෙනවා. ලක්ෂ 7 ආදායමක් නෙවෙයි. හැබැයි ලක්ෂ 2ක ලාභයක් අපිට ලැබුණා. අන්නේ ලක්ෂ 2ක ලාභය ආදායමක්. ඒ ලක්ෂ 2ක ලාභය පුතේ ආදායමක්. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඔය ඊට වැදගත් වෙයි ඔයාට සමහර පොඩි දේවල් බලන්න ඔයගොල්ලෝ දැන් 2022 දරුවෝ ඉන්නව මෙතන 21 ඈත් ඉන්නව සමහර විට මේ වගේ දේවල් හරියටම නැහැනේ දන්නේ නැහැනේ ඉතින් ඔයා කොහොමද ඒ සාමාර්ථයක් දකින්නේ හීනෙන් හරි ඒ සාමාර්ථයක් ගැන හිතන් ඉන්නවනම් පොඩි දෙයක්වත් බැරි වෙන්න බෑ මේවා පිටින් සරල දේවල් හරිද ඔයගොල්ලෝ හිතේ මාරයි පට්ට තියරි පොඩි දේවල් මේවා ඔයගොල්ලන්ගේ දැනුම මට්ටම් හිතා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලන් දුක් වෙන්න ඕනේ ඔයගොල්ලන් ගැන. යකෝ අපිට මේ වගේ එකක් අත්තාම් බෑනේ මේක හරියට හඳුනාගන්න. එහෙම බය වෙලා දුක් වෙලා බය වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. සමහර අය ගානක් නේ. අයික බැරුණා අපි අනිත් ඒවා දන්නවනේ ඒ වගේ. එහෙම නෙමෙයි පොඩි දෙයක් කරලා අපි නම් එහෙම අපි ඉගෙන ගන්න මට මේක බැරි වුණා ඉන්න නිකන් එන අප්සෙට්. ඊට පස්සේ වැඩ කරනවා තව පාඩම් කරනවා නේ. එහෙමයි. එතකොට තමන්ගේ මට්ටම ටිකක් අවුල් වගේ තේරෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? තමන් වැඩ කරන්න ඕනේ. තමන්ට තේරෙනවා නම් තමන් ඉන්නේ දැන් භයානක අගාධයක කියලා තමන්ට ඒක හීනෙන් පේන්න ඕනේ. නිින්දයක් නැති වෙන්න ඕනේ. හොඳට නිින්ද යනවා නම් තමන් අගාධයක ඉන්නවා කියලා දැනත් හොඳටම නිින්ද යනවා නම් ඒ පෙර අකුසල කර්මයක් පට්ට යන්න නිින්ද යනවා. දන්නවා ෆේල් වෙනවා කියලා. ඒත් නිින්ද යනවා. කන්න පුළුවන් හරට්ට වගේ කාලා නිදියනවා. කිසිම බයක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. ඒ අකුසල කර්ම. හරිද? විභාගේ මතක් වෙලා මට මේක ගොඩ දාගන්න බැරි වෙයි. මම ෆේල් වෙයි. මේක මාර වැඩක්. මම දැන් මේ වගේ මට්ටමක ඉන්නේ. මට මේ මිලෝදියක් තේරෙන්නේ නැහැ. මට ගානක් තනියෙන් හදාගන්න බැහැ. බය වෙන්න ඕනේ. බය වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙම එකක් ඔබලා නැහැනේ.
ඒ ලෙවල් ලුන් ඉන්නේ නේ ආතල් කියන්නේ ඒ ලෙවල් ලුන් ඉන්නේ. සමහරුන් අපි දැකලා පට්ට ආතල් කියන මේ දවස්වල පාර්ට් ටයිම් ජොබ් කරන හරිද? මතක තියාගන්න උසස් පෙළ දැන් තරඟෙන් ගොඩක් අය අයින් වෙලා ඉන්නේ. මේ උසස් පෙළ තරඟෙන් දැන්ටමත් ගොඩක් අය අයින් වෙලා. හරිද? 21 22 විභාග ලියන ඕගොල්ලන්. හරිද? කොහේ හරි පන්ති ගිහිල්ලා කොහේ හරි තාම මේ තරඟය ඇතුළේ ඉන්නවා කියන එකත් ඕගොල්ලන් ඇත්තටම ලබන ජයග්‍රහණයක්. මොකද ඕගොල්ලන් මොහේල බලන්න ඕගොල්ලන්ගේ යාළුවෝ වෘතු පිටින් කිසි දෙයක් නොකර නිකන් ඇති. ඕගොල්ලන් බලන්න ඕගොල්ලන් ඉස්කෝලේ හිටපු පන්ති හිටපු යාළුවෝ හරි පොඩක් බලන්න කන්ටැක්ට් කරලා කීයෙන් කීයද වැඩ කරලා තියෙන්නේ කියලා අපි මේ අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් අය මේ මැච් එකෙන් අයින් වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන් ඉතුරු වෙලා ඉන්නේ සීමිත පිරිසක්. ඕගොල්ලන් හරියට වැඩ කරගත්තොත් අනිවාර්යෙන් කැම්පස් එකට යන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුදු දෙක වැඩ කරන අයට පට්ට chance එකක් තියෙන අවුරුදු දෙකක්. වැඩක් කරගත්තොත් තමන් වෙනුවෙන් ඔන්න ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ලේසිම අවුරුදු දෙකක්. හරිද? අනිත් එක මතක තියාගන්න ප්‍රතිඵල එනකොට තමන් වැඩ නොකර කිසිම ප්‍රතිඵලයක් නැතුව නිකන් දුක් වෙවි ඉන්න එපා. හරිද? ප්‍රතිඵල එන දවසට ප්‍රතිඵල තියෙන අයට ඉලිසියා කරන්න වෙනවා. ඒ වගේ දවසක් ඉන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලන් වැඩ නොකර හිටියොත්. හරිද? මේවා කියන්නේ අපි සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි අපිට උගන්වන්න ඕනේ. අපිට ඕනේ ඕගොල්ලන් මේ සැබෑ தත්ත්වය පෙන්වන්න. ඕගොල්ලන් නිකන් සිහින ලෝකවල හිතන් ඉන්නේ ඒ ලෙවල් කියන හරි ලීසි පට්ට අවුලන්නේ. මේවා කරගන්න පුළුවන්. S එක ගන්නත් පට්ට අමාරුයි. S3 ගන්නත් බෑ. ඔයගොල්ලෝ හිතන් ඉදියට. හරි. එහෙනම් ඔන්න මම කියලා දුන්නා දැන් ව්‍යාපාරයට මුදල් ගලාගෙන ආවට පුතේ ආදායම් නොවනේව එකක් අමුදල ප්‍රාග්ධනය අනිත් එක ණය ගැනීම අනිත් එක ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල ලක්ෂ 7 ඒක ආදායමක් නෙවෙයි. තව එකක් ගන්න පුළුවන් ණය ගැති ලැබී. පුතේ අපේ ණය ගැතියන්ගෙන් අපිට සල්ලි හම්බ වෙන්නේ ණය ගැති ලැබී. මේ ණය ගැති ලැබීම් අපි ආදායමක් කියලා සලකන්නේ. ණය ගැති ලැබීම් ආදායමක් නොවේ. හරි. ආදායම් ව්‍යාපාරයේ ලාභී වීමට හේතු වන අයිතමයන් එක අපි කතා කරා. පහත ලැබීම් ආදායම් ලෙස නොසලකයි. මෙන්න මේ කොටසේ ඔයාලට පුළුවන් අර සර් කියලා දුන්න දේවල් ලියා ගන්න. එකක් අමතර ප්‍රාග්ධනය අනිත් එක ණය ගැනීම එකක් ණය ගැනීම අමතර ප්‍රාග්ධනය ණය ගැනීම හරිද? ඊළඟට ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් ඒක ආදායමක් නෙවෙයි. ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් ආදායමක් නෙවෙයි. හැබැයි වරහන් ඇතුලේ ඕනනම් දාගන්න ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබෙන ලාභය ආදායමක්. හරි. ඊළඟට ණය ගැති ලැබීම. හරි බලන්න. ඊළඟට ඔයගොල්ලන් ඉන්නවා නිබන්ධනයේ එක්කෙනෙක් මම ඒ ගැන පැහැදිලි කරා මම හිතන්නේ මට මතක නැහැ. ගිය සතිය පැහැදිලි කරා වෙන්න පුළුවන් නොකර වෙන්න පුළුවන් කමක් නැහැ. ඔයගලන්ට කියව ගන්න පුළුවන්නේ. කියව ගන්න අමාරු නම් ඔක Google Translate එකේ ගහලා සිංගල් ට්‍රාන්ස්ලේට් එක අරගෙන තේරුම අරගෙන ජීවිතයට එකතු කරගන්න. හරි. එන ගිනුම් කරන සමීකරණ වලට අපි වැඩි මොටිවේෂන් කරන්න කැමති නැහැ. මොටිවේෂන් තියෙන පුතේ YouTube එකේ ඕන තරම්. අපිට ඒව කරන්න වෙලාව නැහැ. ඒව කරන්න ගියොත් සබ්ජෙක්ට් එක උගන්වන්න වෙන්නේ. පුළුවන් වෙලාවෙදී උපදෙස් දෙනවා. ඒව අරගෙන වැඩේ කරගන්න. එන ගිනුම් කරන සමීකරණ වලට පුතේ ගිනුම් කරන සමීකරණ කියන්නේ වැදගත් කොටසක්. දැන් ඔන්න පළවෙනි පාඩම් මේකකේ වැදගත් ටික මම ඉවරයි හොඳේ. පළවෙනි පාඩම් මේකකේ කියන එක දැන් ඕක සාමාන්‍යයෙන් තියරි පන්තියක සති 4ක් 5ක් අදිනවා හොඳේ. සති 4ක් 5ක් ඔන්නාට පළවෙනි සතියෙන් ඉවරයි. දවස් දෙකක් කරලා සතියක් ඇතුළත ඉවර කරාම හරි. ඔයා ඔය දීලා තියෙන PDF එකේ ටික පාඩම් කරගත්තා නම් හොඳටම ඇති. මම දීලා තියෙන අවශ්‍යම වැදගත්ම ටික පළවෙනි පාඩම අදාළව. තව තියෙන ඔය පොඩි සරල දේවල්. ඒව එච්චර වැදගත් නෑ. ඔයාට පුළුවන් දැන් ඔය මන් දුන්න PDF එකේ තියෙන වැදගත් දේවල් හොඳට පාඩම් කරලා ඕගොල්ලන් පන්ති ගිය තැන්වල ලබා දුන්න නිබන්ධන ඇතිනේ. ඒව ඇති තව අමතර දේවල් මොනවද? ඔය පුතේ තව ඇති මොනවද? ගත්තාම ඔය ව්‍යාපාර පරිසරේ නේ
ව්‍යාපාර පරිසරය කියන දේශපාලන පරිසරය ආර්ථික පරිසරය තාක්ෂණික පරිසරය ඕවත් එක්ක කොහොමද ගිනුම් කරන්නට බලපාන්නේ ඒව නිකන් මේ බොළඳ දේවල් ඒව වැඩක් නෑ ඒව හිතලා ලියන්න පුළුවන් ළමයිට BS ලත් උගන්වනවා හරි අන්න ඒ වගේ දේවල් ටික ඔයා දැන් මේ නිබන්ධනේ මම කරන ටික ඔයා මෙතන හොඳට අල්ලගන්න අල්ලගෙන ඔයා ගාව ඇතිනේ අර මම කිව්වා වගේ තව නිබන්ධන ඒවත් එක්ක ඔයා පාඩම් කරලා ඒ ටිකත් කරලා ඒ වටපිටාවත් ගැප් එකක් හදාගෙන ඒක ඉගෙන ගන්නවා කියන්නේ. හරිද? මම ඔයාලට හොඳ බේස් එකක් දාලා දෙන්නම්. අවශ්‍ය හැම පාඩමකම හොඳම ටික කරලා දෙන්නම්. ඔයා ඊටු ටික හදාගන්න එමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. හරි. එන්න අපි ගිනුම් සමීකරණ වලට ගිනුම් සමීකරණ. පාඩමේ වැදගත්කම් බලමු මුලින්ම. මොකද්ද පාඩමේ වැදගත්කම? පාඩමේ වැදගත්කම ලකුණු 15ක් හෝ ලකුණු 20ක ප්‍රශ්නයක් මේකෙන් විභාග වෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවනේ නේද? අනිවාර්යෙන්ම තියෙනවා. ඒක තමයි වැදගත්කම. අනිවාර්යෙන්ම තිබීම. ඇයි? හරිද? අනිවාර්යෙන්ම තිබීම. ඒක තමයි වැදගත්කම. හරිද? එතකොට අහගන්න ඊළඟ වැදගත්කම මේ පාඩමේ ඊළඟ වැදගත්කම තමයි මේක පට්ට ලේසි. දෙවෙනි එක. එකක් අනිවාර්යයෙන්ම විභාග වෙනවා දෙවෙනි එක පට්ට ලේසි. ඒ කියන්නේ ඔයාට මේ ලකුණු ටික ගන්නම පුළුවන්. ඔයා ගන්නම ඕනේ. පුළුවන් විතර නෙමෙයි ගන්නම ඕනේ. ඔයා ඒකකට යනවද? B එකකට යනවද? C ද S ද කොයි ගියත් ඔයා අනිවාර්යෙන් මේ ගානේ ලකුණු ටික නම් ගන්නම ඕනේ. මේවා ගන්න නැතුව ආ හිතනවද ඔයාට සමාගම් බැලන්ස් කරන්න පුළුවන් කියලා? නිකන් ඔයා පිස්සු කියවන්න එපා. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ පාඩම මම උගන්වන ඉවර වෙද්දී මේ පාඩමේ ඕන ගැටලුවක් ඔයාලට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔයාට දැන්ටමත් මේව කජු වගේ ඇති. හරිද? ඒක ගැටලුවක් නැහැ. මමත් ගණන් ටිකක් කියලා දෙනවා. හරිද? අවශ්‍ය හැම තැන් වල මම කියලා දෙනවා. මම අද මූලික වශයෙන් බේසික්ස් ගණන් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් කරලා ලබන සතිය සංකීර්ණ ගණන් වලට යනවා. ඊට පස්සේ සේවා ව්‍යාපාර වල ආදායම් ප්‍රකාශ හදන කොටස, භාණ්ඩ විකුණන ව්‍යාපාර වල ආදායම් ප්‍රකාශ, ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ, ඊළඟට ලාභ සමීකරණය මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා එන විදිහ. ඒ ඔක්කොම මම අවශ්‍ය දේවල් ටික වඩ කරලා දෙනවා. හරිද? ඒ ගැන බය වෙන්න එපා. සාමාන්‍ය තියරි පන්තියක අපි උගන්වනවා වගේ අවශ්‍ය දැනුම ඔක්කොම ටික දෙනවා. පොඩි වෙනසක් තියෙනවා. තියරි පන්තියේ අපේ ටියුට් එකේ ගණන් ගොඩක් තියෙනවා ඊට වඩා. ඒ ඔක්කොම කරන්න බෑ. මම අවශ්‍ය ටික ඔයාලට හොඳටම කියලා දෙනවා. ගණන් දාලා තියෙන ඔකෙත් ගණන් ගොඩක්. ඉතින් ඔය ටික කරාම හොඳටම ඇති. ඊට පස්සේ ඔයාගේ ටියුට්ස් වල තියෙන ගණන්, ඉස්කෝලේ උගන්වන ගණන්, ඊට අමතරව ඔය පාස් පේපර් පොත් ටික පෙරලා ඔය පුළුවන් ටික කරගන්න. ඒ ඇති. මේක මහ ලොකු අමාරු පාඩමක් නෙවෙයි. හරිද? එහෙනම් වැඩේට සෙට් වෙමු. ගිනුම් සමීකරණ බලන්න. මොකද්ද ගිනුම් සමීකරණ කියන්නේ? පුතේ සමීකරණයක් කිව්වම හැම දරුවෙම දන්නවා අනිවාර්යයෙන්ම සමාන පදයක් තියෙනවා. දෙපැත්තේ මොනවා හරි දේවල් දෙකක් තියෙනවා. සමීකරණය කියන්නේ ඒකනේ. මැද්දේ සමාන පදය දෙපැත්තේ පද තියෙනවා. ඕකනේ සමීකරණය. ඒතර ගිනුම් සමීකරණය කියන්නේ අන්න ඒ වගේ එකක්. මැද සමාන පදයක් තියෙනවා දෙපැත්තේ පද ටිකක් තියෙනවා. එතකොට ගිනුම් සමීකරණය කොහොමද හැදෙන්නේ මේකෙන් මොනවද පෙන්වන්නේ? ඔන්න ඕක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. පුතේ ගිනුම් සමීකරණය කෙන් පෙන්වන්නේ මේ ගිනුම් කරන සමීකරණය කියන එකෙන් පෙන්වන්නේ ව්‍යාපාරයක කොච්චර වත්කම් තියෙනවද? ව්‍යාපාරයක කොයිතරම් වත්කම් තියෙනවද? ඒ වගේම මේ වත්කම් සපයන පාර්ශවයන්ට කොයිතරම් අයිතියක් තියෙනවද? ඔන්න ඕක තමයි පෙන්වන්නේ. අපි බලමු මේක එහෙමද කියලා. ව්‍යාපාරයක සම්පත් සපයන ප්‍රධාන පාර්ශවය තමයි ඒ ව්‍යාපාරයේ අයිතිකරුවා. ව්‍යාපාරයට පුතේ සම්පත් ලබා දෙන ප්‍රධාන පාර්ශවය තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. ව්‍යාපාරයේ අයිතිකරුවා තමයි ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම සම්පත් ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන්. හරිද? එතකොට මේ ව්‍යාපාරයේ තියෙන සම්පත්නේ අපි කතා කරේ වත්කම් කියලා. යන්ත්‍ර, ගොඩනැගිලි, මෝටර රථ, ඉඩම් මේ ව්‍යාපාරේ කරගෙන යන අවශ්‍ය සම්පත් මම කියව වත්කම් කියලා. ඒතකොට මේ වත්කම් ටික ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයට යොදවන්නේ ව්‍යාපාරේ කවුද? අයිතිකරු. පුතේ සම්පත් යම් පාර්ශවයක් සැපෙව්වොත් ඒ පාර්ශවයට පුතේ ඒ වගේම අයිතියක් තියෙනවා. නේ? දැන් හිතන්න මගේ ව්‍යාපාරයට ඔයා මොනවා හරි දෙයක් දීලා තියනවා කියලා. මගේ ව්‍යාපාරයට ඔයා මොනවා හරි දෙයක් දීලා තියෙනවා නම් ඔයාට තියෙනවා පුතේ අයිතියක්.
මගේ ව්‍යාපාරයට ඔයත් මොනවා හරි දෙයක් දීලා තියෙනවා නම් ඔයාට අයිතියක් තියෙනවා. ඕගොල්ලන්ගේ ව්‍යාපාරයට මම මොනවා හරි දෙයක් දීලා තියෙනවා නම් මටත් අයිතියක් තියෙනවා. නේ? සමහරවිට අපි කියන්නේ මෙහෙම දැන් අපි බිස්නස් එකක් කරගෙන යනකොට සමහර එන ඇඟිලි ගහන කියන්නේ ඔහොම නෙවෙයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ. ඒ වගේ උපදෙස් දෙනවා. අපි අනේ යනෝ යන්න එන්න එපා මේවට ඇඟිලි ගන්න මේක මේ මගේ බිස්නස් එක. ඒතකොට ඒගොල්ලන් කියනවා ඒ මොකද අපිටත් මේවට අයිතියක් තියෙනවා. අපි යන කොහොමද අයිති? ඒතකොට ඒගොල්ලන් කියනවා අපිත් මේකට සල්ලි දාලා තියෙනවා. අන්න එහෙනම් වෙනත් පාර්ශවයක් මේකට සල්ලි දැම්මොත් ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ හරි සරලව බිස්නස් එකකට කවුරු හරි පාර්ශවයක් සම්පත් දැම්මොත් ඒ පාර්ශවයට පුතේ ඒ යොදන සම්පත් වලට වටිනාකමට සමානව අයිතියක් ගොඩ නැගෙනවා. හිමිකමක් ඇති වෙනවා. නේද? එතකොට ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන්ම සම්පත් දාන්නේ පුතේ ව්‍යාපාරයේ අයිතිකරුවනේ. එතකොට අයිතිකරුව ප්‍රධාන වශයෙන් සම්පත් දානකොට ඒ ව්‍යාපාරයේ සම්පත් කෙරෙහි නැත්නම් වත්කම් කෙරෙහි අයිතිකරුවට ඇති වෙනවා අයිතියක්. ඒකට අපි ලස්සන නමක් කලින් ඉගෙන ගත්තා. මොකද්ද? හිමිකම. ව්‍යාපාරයේ තියෙන වත්කම් අපි හිතමු යන්ත්‍ර ඒ වගේම ඉඩම් ඊළඟට තොග ඒ වගේම මුදල් තව ගත්තොත් ලී බඩු ඔය වගේ විවිධාකාර වත්කම් තියෙනවා. නැත්තම් සම්පත්. මේවා සම්පත් මේවට අපි කියනවා වත්කම්. මේවා ටික ඔක්කොම දාලා තියෙන මේ මුදල් දාලා තියෙන යන්ත්‍ර ඉඩම් තොග ලී බඩු ඔක්කොම දාලා තියෙන අයිතිකරු නම් මේ ටික ඔක්කොම අයිතිකරුට අයිති පුතේ. එයාට තියෙන අයිතිර අපි නමක් කියනවා. ඒකට අපි කියනවා හිමිකම කියලා. මෙහා ගන්න. පුතේ මේ අයිතිකරුට හොඳට සල්ලි තියෙනවා. මෙයාට මේ ළඟදී සුපර් බෝල් කෝටි 4 ජයමල් ලැබුණා. මේ ළඟදී මෙයාට සුපර් බෝල් කෝටි 4 ජයමල් ති ඒක ඇදුණා මෙයාට. පට්ට සල්ලි. දැන් නිකන් ප්‍රියාන් මැණික් වගේ. තව ඉන්නවා ක්ලබ් වසන්ත ඒ වගේ පොරක්. හොඳයි. කවුරුත් නැහැනේ ක්ලබ් වසන්තලාගේ ප්‍රියාන් මැණික් ළඟ නෑද අයෝ. හරි. ඒ වගේ පොරක් තමයි පුතේ දැන් මෙයා හරියද? පට්ට යන සල්ලි තියෙනවා. එතකොට අවුලක් නැහැ සල්ලි වලින් කිසි අවුලක් නැහැ. මෙයාට දැන් හිතන පුතේ මෙහෙම ඉන්න ගමන් දැන් ස්විප් එකක් ඇදුණානේ. මේ සල්ලි වලට මොනවා හරි දෙයක් කරන්න ඕනේ. මම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මෙයාට හිතනවා මම බිස්නස් එකක් පටන් ගන්නවා. සල්ලි තියෙනවනේ ඕනතර. ඉඩමක් ගන්නවා. බිල්ඩින් එකක් හදනවා. ඔක්කොම එයාගේ සල්ලි හොඳේ. එයාගේම සල්ලි වලින් ඉඩමක් ගත්තා. හොඳ ලොකේෂන් එකක් බලලා බිල්ඩින් එකක් හැදුවා. අවශ්‍ය ලී බඩු යන්ත්‍රෝපකරණ ඔක්කොම ටික ගෙනාවා. තොගත් ගෙනාවා. ඒ ඔක්කොම ටික ගෙනාවා. දැන් මොන බිස්නස් එක පටන් ගත්තා. දැන් මේ බිස්නස් එක තනිකරම ගොඩ නැගුනේ කාගේ සල්ලි වලින්ද? අයිතිකරුගේ සල්ලි. තනිකරම ව්‍යාපාරයේ වත්කම් ටික මිලදී ගත්තේ නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය හැම දෙයක්ම ගත්තේ අයිතිකරුගේ සල්ලි වලින්. එහෙනම් මේ ව්‍යාපාරයේ තියෙන මුදල්, යන්ත්‍ර, ඉඩම්, තොග, ලී බඩු මේ ඔක්කොම දේවල් පුතේ අයිතිකරුට අයිති. ඔක්කොම දේවල් අයිතිකරුට අයිති. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි නිකමට හිතමු නිකමට මේ මුදල් මේ යන්ත්‍ර මේ ඉඩම් මේ තොග මේ ලී බඩු මේ වත්කම් ටිකේ වටිනාකම අපි හිතමු පුතේ රුපියල් ලක්ෂ 8යි කියලා. නිකන් අපි හිතමු ලක්ෂ 8යි කියලා. මේ ටික ඔක්කොම ලක්ෂ 8ක් තියෙනවා. මේ ව්‍යාපාරයේ තියෙන ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර රථ මේ ඔක්කොගේම වටිනාකම් බලද්දි ලක්ෂ 8යි. මේ ලක්ෂ 8ම දැම්මේ කවුද? ලක්ෂ 8ම දැම්මේ අයිතිකරු. එහෙනම් අයිතිකරුටත් තියෙන ලක්ෂ 8ක අයිතියක්. එයාට තියෙන අයිතිය කියනවා හිමිකම. එහෙනම් එයාගේ හිමිකම කීයද? රුපියල් ලක්ෂ 8යි. එහෙනම් ඔයාලට පේනවද වත්කම් ටික මොකට සමාන වෙලාද? හිමිකමට සමාන වෙලා. අන්න පුතේ අපි ගිණුම් සමීකරණයක් හදා ගන්නවා දැන්. මොකද්ද? වත්කම් සමානයි හිමිකම කියලා. හරිනේ? වත්කම ලක්ෂ 8යි. ලක්ෂ 8ක වත්කම් තියෙනවා. ඒ ලක්ෂ 8ම දැන් මේ අයිතිකරු. ඒ නිසා එයාටත් ලක්ෂ 8ක අයිතියක් තියෙනවා. ඒක හිමිකම. පැහැදිලි? ඔන්න ගිණුම් සමීකරණ. මෙතන තමයි පදනම බේස් එක
මෙතන තමයි උල්පත. මෙතනින් තමයි ඔය එක එක જાතිය සමීකරණ හැදෙන්නේ. එහෙනම් මතක තියාගන්න වත්කම් සමානයි හිමිකම තමයි මූලික ස්ථානේ. එතනින් තමයි තව තව දේවල් ගොඩනගෙන්නේ. හරි. එතකොට වත්කම් සමානයි හිමිකම වෙන්නේ හැබැයි කොයි අවස්ථාවේදී විතරයිද? වත්කම් සමානයි හිමිකම වෙන්නේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් කවුරු විතරක් යොදවලා තියෙනවද? අයිතිකරු විතරක් යොදවලා තියෙනවා නම්. පුතේ අයිතිකරුගේ සල්ලි වලින් පමණක් ව්‍යාපාරයේ වත්කම් ගොඩනැගිලා තියෙනවා නම් ව්‍යාපාරයේ වත්කම් සම්පූර්ණයෙන් ගොඩනැගිලා තියෙන්නේ අයිතිකරුගේ සල්ලි වලින් නම් අයිතිකරුගේ මුදල් වලින් නම් අන්න වත්කම් සමානයි හිමිකම කියලා අපි කියනවා. වත්කම් සමානයි හිමිකම කියන මේ සමීකරණය ඇති වෙන්නේ කොයි වෙලාවේද? අයිතිකරුගේ මුදල් වලින් පමණක් ව්‍යාපාරයේ වත්කම් ගොඩනැගිලා තියෙන වෙලාවට. දැන් මිනිහා මෙහෙම බිස්නස් එක පටන් ගත්තා සතුටින්. දැන් බිස්නස් එක පුතේ කරගෙන යනවා. යන අතරතුර මේගොල්ලන් ගාව මෝටර රථයක් නැහැනේ. මුදල් යන්ත්‍ර ඉඩම් තොග ලීබඩු තියෙනවා. මෝටර රථයක් නැහැ. බඩු ටික බෙදා හරින්න මෝටර රථයක් නැහැ. දැන් තේරෙනවා මේගොල්ලන්ට වැඩේ හරියන්නේ නැහැ. මෝටර රථයක් ගත්තා නම් හොඳයි. ගන්න ඕනේ මෝටර රථයක්. ඔන්න මෝටර රථයක් ගන්න තීරණය කරනවා. හරිද? මෝටර රථයක් ගන්න තීරණය කරනවා. දැන් තියෙන ප්‍රශ්නය අයිතිකරුව ගාව සල්ලි නැහැ. අයිතිකරුව තිබ්බ සල්ලි විනාශ කරලා ක්ලබ් ගිහිල්ලා නයිට් ක්ලබ් ගිහිල්ලා ඔක්කොම සල්ලි ටික විනාශ කරලා කැසිනෝ ගහලා පරාද වෙනවා. දැන් සල්ලි ටික ඔක්කොම අතේ තිබ්බ ටික කුඩු. බිස්නස් එකට යොදපු ටික විතරයි තියෙන්නේ. සතයක්වත් නැහැ අතේ. දැන් ඉතින් පුතේ වාහනයක් ගන්න සල්ලි නැහැ. දැන් මොකද කරන්නේ? යනවා බැංකුවට. බැංකුවට ගිහලා ටෝක් කරනවා බැංකුවේ මැනේජර්ට. බැංකුවේ මැනේජර්ට කියනවා සර් මේ මගේ බිස්නස් එකට ණයක් ගන්න ඕනේ. ගන්න පුළුවන්ද? බැංකුව කියනවා හරි අවුලක් නැහැ. බලමු සලකලා බලලා දෙන්න. කීයක ණයක්ද ඕනේ? අයිතිකරුවා කියනවා මෙහෙමයි මට වාහනයක් ගන්න ඕනේ. මේ වාහනය මෙන්න මේ ගාන වෙනවා. හරිද? මේ වාහනය මෙන්න මේ ගාන වෙනවා. එතකොට මෙන්න මේ වාහනය ගන්න මට සල්ලි ඕනේ. අයිතිකරු කියනවා. එතකොට අයිතිකරු එහෙම කිව්වට පස්සේ පුතේ අයිතිකරු එහෙම කිව්වට පස්සේ බැංකුව කියනවා හරි ණය දෙන්න. වාහනේ ගාන කීයද? අපි නිකන් හිතමු රුපියල් ලක්ෂය කියලා. නිකන් සල්ලව ගමු රුපියල් ලක්ෂයක් කියලා. රුපියල් ලක්ෂයක්. ඔන්න වාහනේ ගාන රුපියල් ලක්ෂයයි. හොඳේ. දැන් අයිතිකරු ගාව ලක්ෂයක් නැහැ පුතේ වාහනේ ගන්න. අයිතිකරු බැංකුවට ගියා. බැංකුවෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂයක්. බැංකු ලක්ෂයක් දුන්නා. ඒ ලක්ෂය දීලා වාහනයක් ගෙනාවා. වාහනයක් ගෙනාවහම කලින් තිබ්බේ වත්කම් කීයද? මුදල් යන්ත්‍ර ඉඩම් තොග ලීබඩු තිබ්බේද කීයද? ලක්ෂ 8යි. දැන් ලක්ෂයක වාහනයක් ගෙනාවනේ. ලක්ෂයක වාහනයක් ගෙනාවම වත්කම් තව මොනවා වෙනවද? වත්කම් තව වැඩි වෙනවා. වත්කම් තව වැඩි වෙනවා රුපියල් ලක්ෂකි. ඒ අර මෝටර රථේ. මෝටර රථයත් මේකට ඇඩ් වෙනවා. එතකොට වත්කම් රුපියල් ලක්ෂ 9ක් වෙනවා. හැබැයි පුතේ මේ ලක්ෂය නම් දැන් මේ අයිතිකරු නෙවෙයි. මේ ලක්ෂය දැන් මේ අයිතිකරු නෙවෙයි. බාහිර පාර්ශවයක්. බැංකුවෙන් ගත්තේ සල්ලි. එහෙනම් බැංකුවට ඒ සල්ලි නැවත ගෙවන්න ඕනේ. මම කිව්වා කාගේ හරි අපි සම්පතක් ගත්තොත් අපි ඒකට දෙන්න ඕනේ. ඒක ජීවිතෙත් පුරුද්දක් විතර තියාගන්න. මොනවා හරි දෙයක් කාගෙන් හරි ගත්තොත් ඒක නැවත ඔහුට දෙන්න. ඒක අපේ යුතුයකමක් වගකීමක් අපි ඒකට බැඳිලා ඉන්නවා. ඒතර බැංකුවෙන් මේ ගත්ත ලක්ෂය අපි නැවත බැංකුවට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපේ වගකීමක්. එතකොට පුතේ මේ ව්‍යාපාරයේ දැන් ලක්ෂ 9ක වත්කම් තිබුණාට මේ ව්‍යාපාරයේ ලක්ෂ 9ක වත්කම් තිබුණාට ඇත්තටම අයිතිකරු දැන් මේ කීයද? ලක්ෂ 8යි. එයාට තියෙනවා ලක්ෂ 8ක්. මේකෙන් අයිතිය තියෙනවා ලක්ෂ 8ක්. මේ ව්‍යාපාරයේ යාට ලක්ෂ 8ක අයිතියක් තියෙනවා. ඉතුරු ලක්ෂය දැන් මේ කවුද? බාහිරයි බැංකුව. බැංකුවටත් තියෙන ලක්ෂයක අයිතියක්. බැංකුවටත් මේකේ තියෙනවා බැඳීමක් ලක්ෂෙක. ඒ බැංකුව කියන්නේ බාහිර පාර්ශවයක් නිසා අපි ඒකට කියනවා වගකීම්. එහෙනම් දැන් මේ ලක්ෂ 9න් ලක්ෂ 8ක් අයිතිකරු දාලා ඉතුරු ලක්ෂය බැංකුව දාලා එහෙනම් වත්කම් හැදිලා තියෙන්නේ මේ බලන්න වත්කම් හැදිලා තියෙන්නේ අයිතිකරුගේ සල්ලි වලින් විතරක් නෙවෙයි මේ හිමිකමෙන් විතරක් නෙවෙයි වත්කම් හැදිලා තියෙන්නේ. ටිකක් හැදිලා තියෙන්නේ මේ ටික හිමිකමෙන්. මේ ටික වගකීම් වලින්.
එහෙනම් හිමිකම ධන වගකීම්. එහෙනම් වත්කම් හැදිලා තියෙන ලක්ෂණ 9 මේ ටික අයිතිකරුගේ සල්ලි වලින්. ඒ කියන්නේ හිමිකමින්. මේ ටික බාහිර පාර්ශවයන්ගේ සල්ලි. ඒ කියන්නේ වගකීම්. එහෙනම් වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා අපි ගන්නවා. වත්කම ලක්ෂ 9යි ලක්ෂ 9යි අයිතිකරු දැම්ම ගාන ලක්ෂ 8යි ලක්ෂ 8යි වගකීම් ලක්ෂයයි. ඔන්න ගිණුම් සමීකරණය. මෙයා තමයි ගිණුම් සමීකරණය. වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඔන්නෝක ගිණුම් සමීකරණය. මේ ගිණුම් සමීකරණ හැම එකෙම බලන්න මේකෙත් එකයි මේකෙත් එකයි. දෙකෙන්ම පෙන්නන්නේ මොකද්ද? කොච්චර වත්කම් තියෙනවද කියලා පෙන්නනවා. කලින් එකේ පෙන්නනවා ලක්ෂ 8ක වත්කම් තියෙනවා. මේකේ පෙන්නනවා ලක්ෂ 9ක වත්කම් තියෙනවා. ඊට පස්සේ මේකේ පෙන්නනවා මේ ලක්ෂ 8ක වත්කම් තියෙනවා. ඒ ලක්ෂ 8ම අයිතිකරුට අයිති. හිමිකම කියන්නේ අයිතිකරුගේ අයිතිය. වත්කම් ලක්ෂ 8ක් තියෙනවා. ලක්ෂ 8ම අයිතිකරුට අයිති. මේකේ පෙන්නනවා මේ ලක්ෂ 9ක වත්කම් තියෙනවා. අයිතිකරුට ලක්ෂ 8ක් අයිති. බාහිර පාර්ශවයන්ට ලක්ෂයක් අයිති. ඔන්නෝක තමයි මේකේ පෙන්නන්නේ. එහෙනම් මේ සමීකරණයෙන් ගිණුම් සමීකරණයෙන් පෙන්නන්නේ පුතේ ව්‍යාපාරයක තියෙන වත්කම් ප්‍රමාණයත් ඒ වත්කම් වලට ඒ පාර්ශවයන්ට තියෙන අයිතියේ ප්‍රමාණය. මේ කොච්චර වත්කම් තියෙනවද? අයිතිකට කොච්චරක් අයිතිද? බාහිර පාර්ශවයන්ට කොච්චරක් අයිතිද? ඔන්නෝක තමයි ගිණුම් සමීකරණයෙන් පෙන්නන්නේ. එහෙනම් අපි ඉක්මනට බලමු. ව්‍යාපාරයකට විවිධ පාර්ශවයන් අරමුදල් සපයනු ලබයි. මෙම අරමුදල් සපයන පාර්ශවයන්ට ව්‍යාපාරයේ සම්පත් කෙරෙහි අයිතියක් ඇත. එලෙස ව්‍යාපාරයක පවතින සම්පත් හා එම සම්පත් සපයන පාර්ශවයන්ට ව්‍යාපාරයට ඇති බැඳීම පිළිබඳ සම්බන්ධතාවය පෙන්눔 කරනු ලබන සමීකරණයක් ගිණුම් සමීකරණයයි. පැහැදිලිනේ? සර් කියපු කතන්දරේ තමයි ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන් කියනවා ව්‍යාපාරයකට විවිධ පාර්ශවයන් සම්පත් දානවා. ඒ සම්පත් දාන අයට අයිතියක් තියෙනවා. ඒ වගේම එලෙස ව්‍යාපාරයක තියෙන සම්පත් ප්‍රමාණයත් ඒ සම්පත් දාන පාර්ශවයන්ට තියෙන අයිතියත් ගිණුම් සමීකරණයෙන් පෙන්눔 කරනවා. ගිණුම් සමීකරණයට අනුව ව්‍යාපාරයක පවතින සම්පත් එම ව්‍යාපාරයේ අයිතිකරුට ඇති බැඳීමටත් බාහිර පාර්ශවයන්ට ඇති බැඳීමටත් සමානයි. ඒ කියන්නේ ඒගොල්ලන් කියනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. හරි. ගිණුම් සමීකරණයේ ඇතිවන ආකාරය අපි ඔක් කතා කළා. කිසියම් ව්‍යාපාරයක අයිතිකරු අරමුදල් සැපයූ විට ව්‍යාපාරයේ පවතින සම්පත් ප්‍රමාණය එම ව්‍යාපාරයේ අයිතිකරුට ඇති අයිතියට සමාන වේ. මං කියවනේ පැහැදිලිවම අයිතිකරු විතරයි නම් සම්පත් දාලා තියෙන්නේ. ඒ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික සම්පූර්ණයෙන්ම අයිතිකරුට අයිති. වත්කම් සමානයි හිමිකම වේ. ඕනනම් එතන ලියනවන ලියා ගන්න උදාහරණයක් විදියට නිබන්ධන තියෙන අය නිබන්ධන ගන්න බලාපොරොත්තු වෙන අය හරි ලියා ගන්න. සුනිමල් විසින් මුදලින් රුපියල් 70000ක්ද සුනිමල් විසින් මුදලින් රුපියල් 70000ක්ද රුපියල් 30000ක් වටිනා ලී බඩුද යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. සුනිමල් විසින් මුදලින් රුපියල් 70000ක්ද රුපියල් 30000ක් වටිනා ලී බඩුද සුනිමල් විසින් මුදලින් රුපියල් 70000ක්ද රුපියල් 30000ක් වටිනා ලී බඩුද යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. බලන්න සුනිමල් වත්කම් සමානයි ලියන්න හිමිකම මොකද්ද කියන්නේ? යා මුදලින් කීයක් දානවද? මුදලින් දානවලු පුතේ 70000ක්. අයිතිකරු මුදල් දැම්මහම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම් වැඩි වෙනවා 70000ක්.
ඒ වගේම ලී බඩු කීයක් දානවලුද ලී බඩු? ලී බඩු ගෙනත් දානවලු පුතේ 30000ක්. ලී බඩු කියන්නේත් මොකද්ද? වත්කමක්නේ. අයිතිකරු ලී බඩු ගෙනත් දැම්මාම ලී බඩු කියන වත්කමත් වැඩි වෙනවා. මුදල් ගෙනත් දැම්මා මුදල් වත්කම් වැඩි වෙනවා. ලී බඩු ගෙනත් දැම්මාම ලී බඩු කියන වත්කම් වැඩි වෙනවා. අයිතිකරු ඔක්කොම කීයක් ගෙනත් දානවද ඒ කියන්නේ? ලක්ෂයක්. එහෙනම් අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධනය. දැන් අපි ඕනම් මේක බැලන්ස් කරමු. එතකොට මේකේ පේනවා වත්කම් තියෙනවා ලක්ෂයක්. හිමිකමත් කීයද? ලක්ෂයයි. වත්කම් ලක්ෂයයි හිමිකම ලක්ෂයයි. වත්කම් ලක්ෂයයි හිමිකම ලක්ෂයයි. හරි හරි මේක ඕනනම් උතරින් ලියා ගන්න ඉක්මන් කරන්න මේ පොඩි පොඩි සරල දේවල්නේ ඒවට ඉතින් කාලය ගත කරන්න බෑ දැන් ඔයගොල්ලෝ 2022 නේ 22 21 එක කණ්ඩායම් හරිද ඒ වල 20 දේවල් ඊළඟට දෙක දෙවෙනි එකේ කියනවා පුතේ එම ව්‍යාපාරයේ වර්ධනය කරන්න ව්‍යාපාරයට බාහිර පාර්ශවයකින් අරමුදල් නැත්නම් සම්පත් සපයා ගත්තා නම් ව්‍යාපාරයේ සතු සම්පත් ප්‍රමාණය එම ව්‍යාපාරයේ අයිතිකරුට ඇති අයිතියටත් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයටත් සමානයි. ව්‍යාපාරයේ වර්ධනය කරන්න බාහිර පාර්ශවයකින් සම්පත් ගත්තා නම් ඒගොල්ලන් කියන ඒ ව්‍යාපාරයේ තියෙන සම්පත් ප්‍රමාණය අයිතිකරුටයි ඒ බාහිර පාර්ශවයන්ට තියෙන අයිතියටයි සමාන වෙනවා. වත්කම් සමානයි වගකීම් දන හිමිකම් කියලා දීලා තියෙනවා. හරිද? මේ බලන්න ගිණුම් සමීකරණේ දැන්ට තියෙන්නේ මෙහෙමනේ. වත්කම් සමානයි හිමිකම. කලබල වෙන්න එපා. වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියලා ඔන්න සර් ලියාගත්තා. හොඳේ. දැන්ට තියෙන්නේ වත්කම් ලක්ෂයයි හිමිකම ලක්ෂයයි. කොහොමද තියෙන්නේ? හා ඔන්න ඔහම තමයි තියෙන්නේ. පොඩි උදාහරණයක් ලියන්න එතන පල්ලෙහෙන් කොහෙන් හරි ලියා ගන්න ඕන ලියනවනම් ලියන්න ව්‍යාපාරයේ වර්ධනය පිණිස රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. ව්‍යාපාරයේ වර්ධනය පිණිස රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. ව්‍යාපාරයේ වර්ධනය පිණිස රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. හරි. දැන් බලන්න දැන්ට තියෙන්නේ මෙහෙම මේ දැන්ට වත්කම් ලක්ෂයක් තියෙනවා ලක්ෂෙම අයිතිකරු දාලා තියෙනවා. ව්‍යාපාරයේ වර්ධනය කරන්න කියලා හිතාගෙන ව්‍යාපාරයේ වර්ධනය කරන්න කියලා හිතාගෙන 50000ක බැංකු ණයක් ගන්නවා. බැංකු ණයක් ගත්තාම පුතේ අපේ ව්‍යාපාරයට මුදල් එනවා අපිටනේ. බැංකු ණය ගන්නකොට අපිට මුදල් ලැබෙනවා. එහෙනම් අපේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. දැන් මේ බැංකු ණය ගන්නවා කියන්නේ අපිට වගකීමක් නේ. නේ ඒක අයිතිකරුගේ සල්ලි වගකීම් අපේ වගකීම් වැඩි වෙනවා 50000ක් බැංකු ණය. එතකොට අපි බලනවා දැන් ව්‍යාපාරයේ වත්කම් පුතේ ඔක්කොම 1,50,000ක් තියෙනවා. ඒකෙන් අයිතිකරුට කලින් වගේම ලක්ෂය අයිති එයා දාපු කොටස එයාට අයිති වගකීම් වලට 50000 අයිති. එයා දාපු කොටස එයාට අයිති වගකීම් වලට 50000 අයිති. හරි. බලන්න. ඔන්න දැන් අපි ඔය සරල දේවල් ඉගෙන ගත්තේ. මේ accounting කියන්නේ සරලම නෑ හරිද? accounting කියන්නේ මොන වගේ විෂයක්ද කියලා ඕගොල්ලන් දන්නවා ඇතිනේ දැන්. හරිද? මේක හරියට දාගත්තොත් ගොඩ. හැබැයි වැඩේ අවුල් වුණොත් අවුල්ම තමයි. හරිද? BS econ වගේ පාඩම් කරලා ගොඩ යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි හොඳේ. මේක වැඩ කරන්න ඕනේ. ගණන් හදන්න ඕනේ. නැතුව නිකන් මේ ගොඩ යන්න බෑ. දැන් අපි මේ දවස්වල 2023 පන්ති වල ළමයින්ට පේපර් එහෙම තිබුණා.
ඉතින් සමහර ළමයින්ගේ ලකුණු මට්ටම් මෙහෙම අඩු ගන්නු තිබුණා. ඉතින් අපිට ළමයින්ගේ ලකුණු මට්ටම් වැඩි කරන්න කියලා හිතාගෙන ලේසි පාසු පේපර් හදන්න බෑ. ඒම හදලා වැඩක් නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලන් ගුණාත්මක පේපර් එකකට පිළිතුරු සපයලා ඔයගොල්ලන්ගේ දැනුම් මට්ටම් බලා ගන්න. ඒකත් එක්ක තමයි ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයා ඉන්නේ කොයි මට්ටමකද කියලා. හරිද? හරි. එහෙනම් අපි බලමු. අපි කතා කළේ මෙන්න මේ කොටස. මෙතන තියෙන පුතේ පහත සමීකරණයේ ස්ථම් පුරවන්න කියලා. ඒව නම් ඉතින් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් නේ. ඔයගොල්ලන් මේ 2022 ඕකක්වත් කරගන්න බැරි නම් මේ අර හොඳ ලණුවක් බලලා එල්ලෙන්න පරාලෙක බලන්න. හරිද? මේ වගේ එකක් කරන්න දැන් අවුරුද්දක් නෙවෙයි අවුරුදු දෙකකට කිට්ටු වෙන්න. එකමාරක් විතර උසස් පෙළ කරලා. හරිද? මෙතන තියෙන කතන්දරය තමයි වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඉතින් වත්කම් වගකීම් හිමිකම් කියන ওই තුනෙන් ඕනම දෙකක් දන්නවා නම් අනිත් එක හොයාගන්න පුළුවන් නේ. හරිද? ඒ දේවල් ඉතින් මම පොඩ්ඩක් දැම්ම ඔය ළමයින්ට තේරුම් ගන්න. දැන් උතන පළවෙනි එකේ ගත්තාම පළවෙනි එකේ වගකීම් තියෙනවා හිමිකම තියෙනවා. එහෙනම් මේ දෙක එකතු කරාම වත්කම් ගන්න පුළුවන්. දෙවෙනි එකේ වත්කම් තියෙනවා හිමිකම තියෙනවා. ඉතින් වත්කම් වලින් හිමිකම අඩු කරාම වගකීම ගන්න පුළුවන්. තුන්වෙනි එකේ වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. වත්කම් වලින් වගකීම් අඩු කළාම හිමිකම ගන්න පුළුවන්. හතරවෙනි එකේ වත්කම් තියෙනවා හිමිකම තියෙනවා. වත්කම් වලින් හිමිකම අඩු කළාම වගකීම් ගන්න පුළුවන්. හරි. අභ්‍යාස අංක 1 පළවෙනි දේසි ප්‍රශ්න වගේක් තියෙන්නේ. එක කරමු බලන්න එක බලන්න පහත දැක්වෙන ගනුදෙනු වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනය කෙරෙහි බලපාන අයුරු පෙන්눔 කරන්න කියලා කියනවා. පළවෙනි එක. පහත දැක්වෙන ගනුදෙනු වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනය කෙරෙහි බලපාන අයුරු පෙන්눔 කරන්න. හරි. බලමු. මුලින්ම ලියා ගන්න ඕනේ ගිණුම් සමීකරණය. ගිණුම් සමීකරණය ඔයගොල්ලෝ ලියා ගන්න. දැන් ඉතින් කරගෙන යන්න මාත් එක්කම. හරිද? ටියුට්ස් නැති වුණාට ඉතින් PDF බලලා ඒව කරගෙන යමු. හරි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නැත්නම් වගකීම් ධන හිමිකම්. ඔන්න විදිහට අපි කරනවා. බලන්න. පළවෙනි එකේ තියෙන පුතේ ණය හිමියෙකුට රුදලින් රුපියල් 8500ක් ගෙව්වා. පළවෙනි එකේ තියෙන ණය හිමියෙක්ට මුදලින් 8500ක් ගෙවීම. ණය හිමියෙක්ට 8500ක් ගෙව්වහම අපි හිතන්නේ හැමතිස්සෙම හිතන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තෙන්. ඔය මූලික වශයෙන් මෙන්න මේක මතක තියාගන්න. මේ ඉන්න ව්‍යාපාරේ මෙන්න ඉන්න අයිතිකරු. මේ දෙන්නෙක්. අයිතිකරු ඉන්නේ එක පැත්තක ව්‍යාපාරේ තියෙන තව පැත්තක. මේ දෙන්න එකිනෙකාගෙන් වෙන් වෙලා තියෙන්නේ. අපි හැම ගනුදෙනුවක් දිහාම බලන්න ඕනේ පුතේ ව්‍යාපාරේ පැත්තෙන්. එතකොට අපි හිතන්න ඕනේ අපි හැමතිස්සෙම කවුරු කියලාද? ව්‍යාපාරේ කියලා. ව්‍යාපාරයේ මුදල් වලින් මේ ව්‍යාපාරයේ මුදල් වලින් ණය හිමියන්ට ගෙවනකොට ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා 8500ක්. මේවා ලියන්න ඕනේ හොඳේ. ලියන්න නැතුනොත් ඉතින් ලකුණු අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා ණය හිමියන්ට ගෙවන්න. පුතේ ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙව්වාම ණය හිමියන්ට ගෙවන්න තියෙන සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා. එහෙනම් වගකීම් අඩු වෙනවා 8500ක්. ණය හිමි. දෙවෙනි එක ව්‍යාපාරයේ හිමිකරු තවත් 35000ක් ව්‍යාපාරයට ගෙනත් දානවා. පුතේ ව්‍යාපාරයේ හිමිකරු ව්‍යාපාරයට තවත් රුපියල් 35000ක් ව්‍යාපාරයට ගෙනත් දානවා. අයිතිකරුව 35000ක් ගෙනල්ලා මේ ව්‍යාපාරයට දැම්මොත් මේ අයිතිකරුව 35000ක් ගෙනල්ලා ව්‍යාපාරයට දැම්මොත් මේ ව්‍යාපාරයේ මුදල්වත්කම වැඩි වෙනවා. ඒක සරල දේවල් හොඳේ. මම මේ පළවෙනි ප්‍රශ්නේ විතරයි මෙච්චර නලවන්නේ. ඊළඟ ඒවා නලවන්න බෑ මේ 2022 නේ. 22 21 ඒ වගේ අයනේ. ඔයගොල්ලන්ට මේ නලව ඉන්න බෑ. 23 නම් කමක් නැහැ.
හරිද? මේ බලන්න අයිතිකරුව ව්‍යාපාරයට මුදල් ගෙනත් දානකොට ව්‍යාපාරයේ මුදල්වත්කම වැඩි වෙනවා. ඊළඟට අයිතිකරු දාන හින්දා එයාගේ හිමිකම එයාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා 35ක්. ප්‍රාග්ධනය වැඩි වෙනවා 35ක්. තුන්වෙනි එක ණයට ගැනුම් 38000යි. ණයට ගැනුම් මොනවද මේ ණයට ගැනුම් කියන්නේ? ණයට ගැනුම් කිව්වොත් පුතේ ඒ කියන්නේ නැවත විකුණන්න බහඬ ගන්නවා. නැවත විකුණන්න බහඬ ගන්නවා. ණයට ගැනුම් කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් බහඬ ගන්නවා. එතකොට ණයට ගැනුම් කළාම අපේ තොගය වැඩි වෙනවා. තොගය කියන්නේ වත්කමක් 38000ක් තොග වැඩි වෙනවා. ණයටනේ ගන්නෙ. ණයට ගන්නකොට වගකීම් වැඩි වෙනවා 38000ක්. ඒකට අපි කියනවා ණය හිමි. ණය හිමි කියන වගකීම් වැඩි වෙනවා. තොග වැඩි වෙනවා ණය හිමි කියන වගකීම් වැඩි වෙනවා. ඊළඟට හතරවෙනි එක බැංකුවෙන් රුපියල් 75000ක ණයක් ලැබුණා. බැංකුවෙන් රුපියල් 75000ක ණයක් ගත්තාම බැංකුවෙන් 75000ක ණයක් මේ ව්‍යාපාරය අපේ ව්‍යාපාරය බැංකුවට ගිහලා ණයක් ගන්නවා. අපිට නව මුදල්. අපේ මුදල් වත්කම වැඩි වෙනවා 75000. මයික් එක ඔෆ් කරගන්න. මුදල්වත්කම වැඩි වෙනවා 75000ක්. බැංකුවෙන් ගන්න ණයක් හින්දා පුතේ අපේ ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකුවෙන් ණයක් ගත්තාම අපේ වගකීම් වැඩි වෙනවා. ඒකට අපි කියනවා බැංකු ණය කියලා. ඊළඟට පස්වෙනි එක චෙක් පතකින් 25000ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගන්නවා. චෙක් පතකින් 25000ක් ගෙවුවාම අපේ බැංකු මුදල් අඩු වෙනවා නේ. චෙක් පතකින් ගෙවනවා කියන්නේ account එකේ සල්ලි වලින් ගෙවන්නේ. එහෙනම් බැංකුවේ මුදල් අඩු වෙනවා. අපේ බැංකු මුදල් කියන වත්කම අඩු වෙනවා 25000ක්. බැංකු මුදල් කියන වත්කම 25000ක් අඩු වෙනවා. මේ චෙක් පත ගෙවලා මොකද්ද ගන්නෙ? චෙක් පතකින් ගෙවලා යන්ත්‍රයක් ගත්තාම account එකේ සල්ලි අඩු වුණා. හැබැයි අපිට යන්ත්‍ර එනවා. එහෙනම් අපේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා 25000ක්. යන්ත්‍ර කියන වත්කම 25000ක් වැඩි වෙනවා. ඔන්න වෙන එක. ඊළඟට බලන්න ණයගැතියන්ගෙන් 25000ක චෙක් පතක් ලැබුණා. ණයගැතියන්ගෙන් 25000ක චෙක් පතක් ලැබුණාම ණයගැතියන්ගෙන් 25000ක චෙක් පතක් ලැබුණාම අපේ මුදල් වැඩි වෙනවා. බැංකු මුදල් නේද වැඩි වෙන්නේ? ඔය බැංකු මුදල් කියලා ලියන්න පුළුවන්. හැබැයි චෙක් පතක් ලැබුණා කියන එකේ තේරුම් පුතේ ඒක බැංකුවට දැම්මා කියන එකම නෙවෙයිනේ. චෙක් පතක් ලැබුණා කියන එක තාම අපි ගාව තියෙනවා. ඒ ඇරෙන්න ඔයගොල්ලන් දන්නවා දැන් ඔයගොල්ලන් 2022 දරුවෝනේ. ඔයගොල්ලන් දන්නවා අපි කවදාවත් බැංකු ගිණුම් කියලා දේවල් ගහන්නේ නැහැ නේ පුතේ දැන්. බැංකු සස්තුම් පාඩමේවක්වත් ගහනවද බැංකු ගිණුමක්? කවදාවත් නැහැ. බැංකු සස්තුමේ පාඩමේ ගහන්නේ මොනවද? මුදල් පාලන ගිණුමක්. ඇයි ඒ? අපි පුතේ බැංකුවත් එක්ක කරන ගනුදෙනුත් මොන ගිණුමෙද දාන්නේ? මුදල් ගිණුමේ දාන්නේ. නේ බැංකු සස්තුම් පාඩමේ ඔයගොල්ලන් බලන්න මතක් කරලා ඔයගොල්ලන් බැංකු ගිණුම කියලා එකක් ගැහුවද කියලා? එහෙම ඒවා ගහන්නේ නැහැ දැන් අලුත් සිලබස් එකේ. පරණ ඒවා නම් ගැහුවා. අලුත් සිලබස් එකේ බැංකුවත් එක්ක කරන ගනුදෙනුත් මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, මුදල් පාලන ගිණුමත් එක්ක තමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ බැංකුව කියලා වෙනම ගිණුමක් තියාගන්නේ නැහැ. ඒ නිසා අපිට බැංකුවත් එක්ක කරන ගනුදෙනු මුදල් කියලාම දාන්න පුළුවන්. දැන් මෙතන උනත් බැංකු මුදල් නොදා ඕන මුදල්ම දාන්න පුළුවන්. චෙක් පතකින් ගෙවුවා කියන්නේ මුදල් අඩු වුණා කියලා සලකන්න පුළුවන්. හරි. එතකොට ණයගැතියන් අපිට 25000ක චෙක් පතක් ලැබුණා නම් ණයගැතියන්ගේ 25000ක චෙක් පතක් ලැබුණා නම් අපේ මුදල් වැඩි වෙනවා 25000ක්. මුදල් වැඩි වෙනවා 25000ක්. මේ චෙක් පත දෙන්නේ කවුද අපිට? ණයගැතියෝ. ණයගැතියෝ කියන්නේ අපේ සම්පතක්. අපිට සල්ලි දෙන්න ඉන්න අය ණයගැතියෝ. එයා අපිට සම්පතක්. එයා මිය ගියොත් අපිට පාඩුයි. ඒ කියන්නේ අපේ සම්පතක්, ඒ කියන්නේ අපේ වත්කමක්.
ණයගැතියගේ මුදල් ලැබුණාම මුදල් වැඩි වුණා ඒ ණයගැතිවත්කම අඩු වෙනවා. ණයගැතිවත්කම අඩු වෙනවා. ඊළඟට සැපියුම් කරුවන්ට රුපියල් 5000ක භාණ්ඩ ආපසු හරවලා යවනවා. පුතේ අපි සැපියුම් කරුවන්ට භාණ්ඩ හරවලා යවනවා. සැපියුම් කරුව කියන්නේ කවුද අපි? ණය හිමියෝ. අපි මේ ණය හිමියන්ට 5000ක භාණ්ඩ එපා කියලා යවනවා. අපි ආපහු රිටර්න් කරනවා. එතකොට අපේ තොග අඩු වෙනවා 5000ක්. තොග අඩු වෙනවා 5000ක්. සැපියුම් කරුවන්ට මේ යවන්නේ කොහොම ගත්ත භාණ්ඩද? ඔයගොල්ලන් දන්නවා අපි A level වලදී උපකල්පනය කරනවා අපි ආපසු යවන්නේ ණයට ගත්ත බඩු විතරයි. කවදාවත් මුදලට ගත්ත ඒවා ආපසු යැවීම අපේ accounting වලදී කතා කරන්නේ නැහැ. A level මට්ටමේදී කතා කරන්නේ නැහැ. හරිද? මේ ආපසු යවනවා කිව්වහම ආපසු එවනවා කිව්වහම ඒ දෙකම කියන්නේ පුතේ ණය මත සිදුවෙන දේවල්. ණය පදනමට ගත්ත ඒවා තමයි යවන්නේ, ණයට වික්ක ඒවා තමයි එවන්නේ. එහෙනම් මේ යවන්නේ ණයට ගත්ත ඒවා. එතකොට තොග අඩු වෙනවා. ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදල් අඩු වෙනවා. එහෙනම් ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ඊළඟට බලන්න ඊළඟට තියෙනවා තොග මිලට ගත්තා රුපියල් 30000යි. තොග මිල දී ගත්තා නම් ඉතින් තොග වැඩි වෙනවනේ. තොගයක් ගත්තාම තොග වැඩි වෙනවා. තොග ගත්තාම අපේ තොග වැඩි වෙනවා. තොග ගන්නකොට තොග එනවා. ඒ වගේම පුතේ තොග ගන්නේ සල්ලි දීලානේ. අපේ මුදල්වත්කම අඩු වෙනවා. මුදල්වත්කම අඩු වෙනවා. ළමයි ප්‍රශ්නයක් අහලා තියෙන එකට උත්තර දෙන්නම් මේ කිව්වොනහම. ඊළඟට බැංකු ණය ගෙව්වා 2500ක්. බැංකු ණය ගෙවනවා. බැංකු ණය ගෙවද්දි මුදල් එළියට යනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා 2500ක්. ඒ වගේම බැංකු ණය ගෙවද්දි අපේ වගකීම් අඩු වෙනවා 2500ක්. බැංකු ණය ගෙවද්දි අපේ වගකීම් අඩු වෙනවා 2500ක්. මුදල් කියන වත්කම අඩු වුණා. බැංකු ණය කියන වගකීම අඩු වුණා. අන්තිම එක අයිතිකරු ගැනිලි කරා 4000ක්. අයිතිකරු මේ ව්‍යාපාරයෙන් සල්ලි අරන් යනවා. එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම 4000ක් අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම 4000ක් අඩු වෙනවා. පුතේ අයිතිකරු අරන් යනකොට අපි ඒකට කියනවානේ ගැනිලි. ගැනිලි හින්දා එයාගේ හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු කරනවා ගැනිලි. ඔන්න පළවෙනි ගනුදෙනු 10 පළවෙනි අභ්‍යාසයේ. පළවෙනි අභ්‍යාසයේ ගනුදෙනු 10ක් තියෙනවා. ඒක තමයි ඒ. දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා එකක්. පාඩම් කීයක් ඉවර කරනවාද මෙහෙම. අපි පාඩම් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි පාඩම් මුලින් ඉඳන්ම සරලව ඒ ටික දිගටම යනවා. සංකල්ප පාඩම අවසාන වන තෙක් මේ පන්තිය දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා සංකල්ප පාඩම වෙනකම් මම කරනවා. හරිද? එතනින් පස්සේ ඒක ඊට පස්සේ තමයි තීරණය වෙන්නේ. කොහොමත් සංකල්ප පාඩමෙන් පස්සේ අපිට තියෙන මූල ප්‍රකාශන ඒ වෙනකම් කරනවා. හරිද? ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ලෙවල් කරන ළමයි දවසකට පැය කීයක් නිදා ගන්න ඕනද? පුතේ ඒ ලෙවල් කරන ළමයින්ට නිින්ද කැප නැහැ. නිින්ද කැප නැහැ. ඒ කියන්නේ නිදා ගන්න එපා. නිදා ගන්න එපා. හරිද? මෙහෙමයි. පුතේ නිදා ගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්න බෑ එහෙම. ඔයා ඉන්න මට්ටමත් එක්ක තමයි ඒක ඔයා බලන්න ඕනේ. හරිද? ඔයා ඉන්නේ අතිශය භයානක තත්යක නම් ඔයාට නිදා ගන්න බෑ දැන්. ඔයා වැඩ කරන්න ඕනේ. හරිද? ඔයා සාමාන්‍යයෙන් හොඳ මට්ටමක ඉන්න දරුවෙක් නම් ඔයාට අවුලක් නැහැ දවසට පැය 8ක් නිදාගෙන නේ වැඩ ටික කරගන්න පුළුවන්. අනිත් එක දැන් ඕගොල්ලන්ට කොහොමත් දවසට පැය 24ක් තියෙනවා හැමෝටම. ඒ තියෙන 24න් ඕගොල්ලන් දැන් ගෙදරම ඉන්නේ පන්ති කියන්නේ ඉස්සර වගේ ඉස්කෝලේ යන්නේව නැහනේ. හරිද? එතකොට ඕගොල්ලන්ට පැය යම් ප්‍රමාණය නිදාගෙන 8ක් හරි 7ක් හරි නිදාගෙන එහෙම කරන්න පුළුවන්. මෙහෙමයි. තමන්ට අරමුණක් තියෙනවා නම් අර මං කලින් කිව්වේ නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. නිින්ද යන්නේ නැතුව බය වෙලා වැඩ කරන්න හිතෙනවා. සාමාන්‍යයෙන් වද 2022 දරුවෙක් නම් සාමාන්‍ය වැඩ කරගෙන යන කෙනෙක් නම් ඒත්කින් හොඳට පාඩම් කරන්න ඕනේ.
ඔයා මේ දැන් ඉඳන් ඒ කියන්නේ මේ ඊයේ පෙරේද වැඩ කරන ගත්ත කෙනෙක් නම් සාමාන්‍යයෙන් පුළුවන් තරම් වැඩ කරන්න උපරිම වැඩ කරනකොට එහෙම අපිට කියන්න බෑ මේ වගේ ප්‍රමාණයක් වැඩ කරනවා කියලා. ඒකට හේතුව සමහර දවස් තියෙනවා වැඩ කරන්න බැරි වෙන දවස්. උදාහරණයක් දැන් අපි පන්තියේ ඉන්න සමහර ළමයින්ට මේ දවස්වල ගම් වතුර ප්‍රශ්න මේ වගේ තියෙනවා. ඒ වගේ වුණාම පාඩම් කරන්න බෑ. දැන් ඔයා ටයිම් ටේබල් එකක් හදලා තියෙනවා මම පාඩම් කරන්න මෙන්න පැය 8යි. දැන් ගම් වතුරවත් ඔයා යාට පාඩම් කරනවද? නෑනේ. ගම් වතුරවත් යාට පාඩම් කරන්නේ නෑ ඔයා. නේ? එතකොට ඔයාට මේ වගේ දවස්වල මගේ යනවා. ඒක ඔයා ඊළඟ දවසේ කව කරනවද? නෑනේ. ඊළඟ දවසේ පැය 16ක් වැඩ කරන්නේ නෑනේ ඔයා. ඒකයි මම කියන්නේ. ඒ නිසා වැඩ කරන දවසේ උපරිම වැඩ කරන්න ටයිම් ටේබල් එපා. ඔක තමයි ජීවිතේ වෙච්ච වරද. ජීවිතේ වෙලා තියෙන වරද තමයි සීමාවන් දාගෙන තියෙනවා. වැදගත් දේවල් වලට සීමාද. අධ්‍යාපනයේ සපෑ කීයක් පාඩම් කරන්න ඕනේ. හරි. දැන් මෙතන මියුසිකල් ෂෝ එකක් තිබ්බනම් කවුරුත් අහන්නේ නැහැ මේ කීයක් යනවද පැය කියලා. ඔය කට අරගෙන ඉන්නවා. හරි. ඔයගොල්ලන් සාමාන්‍ය මොකක් හරි සංගීත ප්‍රසංගයක් බලන්න ගියාම අන්තිමේ ජාතික ගීයල නටලා තමයි ගෙදර එන්නේ. ඒක ඉවර වෙලා ජාතික ගීයත් අහලා ඒක නටලා ගෙදර එන්නේ. ඒක සීමාවක් නැහැ. හැබැයි පන්තියක් කරන කෙනස කීයද ඉවර වෙන්නේ? පැය කීයද? නේ? ඒ අර සීමාව ඉක්මවා යනකොට හරි අමාරුයි. කැපැසිටි එක පයින්නවා. එහෙම වෙන්න එපා. අධ්‍යාපනයේ සීමා නැති කරගන්න අනිත් ඒවාට සීමා දාගන්න. වැඩ කරන්න උපරිම වැඩ කරන්න පුළුවන් දවසට වැඩ කරන්න. බැරි දවස් වෙනවනේ. බලක්වන්න හිතවතුන්ගේ ඥාතීන්ගේ පවුලේ ගැටලු වෙනවා. නේ ප්‍රශ්න එනවා අපිට. අපේ ජීවිතේ සමහර දවස්වල අපි පන්ති කරන්න බැරි දවස් වෙනවා. අනේ කියන්නේ ප්‍රධාන පන්ති කරගන්න බැරි දවස් වෙනවා. පවුලේ කෙනෙක් අසනීප වුණොත් මට අසනීප වෙන්න පුළුවන්. මොකක් හරි හදිසි විදුලි බිඳ වැටීමක් වෙන්න පුළුවන්. පන්ති කරගන්න බෑ. එතකොට ඒක නවත්තනවා. හැබැයි කරන්න පුළුවන් දවස්වල කරන්න. ඒ වගේ තමයි පාඩම් කරනකොට වැඩ කරන්න පුළුවන් දවස් උපරිම වැඩ කරන්න බැරි දවස්වල ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට පාඩුවක් නැහැ. අන්න ඒකයි මම කියන්නේ. ඒ නිසා උපරිම වැඩ කරන්න පැය ගණන් සීමාවන් දාගන්න එපා. මේක ගේම ගහගන්න වැඩ කරන්න ඉතින්. හරිද විෂයන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. විෂයන් තුනම කෙරෙන්න ඕනේ. අන්න එතන අවුලක් තියෙනවා. විෂයන් තුන සමහර අය කියනවා නෑ එහෙම නෑ දවසකට එක විෂයක් මේ සතියක් accounting කරන්න, සතියක් BS කරන්න, සතියක් මේ මොනවද ඉකෝන් කරන්න ඒව කරන්න යන්න එපා. ඒක ඔය අමාරු වෙන ප්‍රධාන එකක්. හරිද? ඒ හරියට මේ දන්නේ නැති අය කියන කතන්දර. ඒව කරන්න යන්න එපා. ඔයා දවසට සබ්ජෙක්ට් තුනම කරන්න ඕනේ. ඔයා සතියක් accounting කරලා ඊළඟ සතියේ BS කරලා ඊළඟ සතියේ ඉකෝන් කරලා ඊළඟ සතියේ accounting වලට එනකොට ඔයා accounting වලට කරපු දේවල් මතක නැහැ. ඒ නිසා හරියට තුනම මැනේජ් කරගන්න, කළමනාකරණය කරන්න. ඒක සමානව කරන්න. මොකක් හරි එක විශේෂක දුර්වලතා තියෙනවා නම් ඒකට පොඩ්ඩ වැඩිපුර බහැලා කරන්න. සමහර අය කරන්නේ තමන් කැමති තමන්ට පුළුවන් එක කරනවා. එහෙමම කරන්නත් එපා. තුනම එක වගේ කරන්න. දුර්වල විෂය තෝරගෙන ඒකට පොඩ්ඩක් වැඩිපුර බරත වීමක් කරලා ඒකත් අර මට්ටමට උස්සලා ගන්න. හරි උදාහරණයක් මම ගැන කිව්වොත් මම 2014 තමයි A level කරේ 2014 කැම්ප් A level කරේ. එතකොට කළුතර දිස්ත්‍රික්කෙන් තමයි විභාගෙ ලිව්වේ. හරි මම පොතේ 2013 A level කළා. මේ අවුරුද්ද කළා. හැබැයි මේ අවුරුද්දේ මං කළේ බයෝ වලින් හරි බයෝ වලින් කරේ විෂය දෙකක් අසමත් එකක් සමත් ඔන්නෝම තමයි රිසල්ට් තිබුණේ. හරිද? බයෝ කරේ එක්සෑම් ෆේල්. හරිද? ෆේල්. එතකොට දෙවනි ෂයි එක තමයි කොමර්ස් කරේ 14. හරිද? ඒ තුනයි district rank 14 island rank 55 අවශ්‍ය නම් පෙන්වන්න පුළුවන් සාධකත් එක්ක. හරිද? එහෙම වැඩ කරේ අවුරුද්දක් වගේ කාලයක්. අවුරුද්දකට ගොඩක් අඩුයි. හරිද? අවුරුද්දකට අඩු කාලයක් වැඩ කරේ. වැඩ කරන ටිකේ පට්ට යන වැඩ කළා. හරිද? වැඩ කරපු නැති දවසුත් තිබ්බා. හැබැයි කරන එක උපරිම සමාන දවසවල පැය 15 16 පාඩම් කළා. එක දිගට නෑ එක දිගට නෙවෙයි. එහෙම නෙවෙයි පුතේ. දැන් සාමාන්‍යයෙන් පැය කරනවා වැඩ පැයක් විතර පාඩම් කරන පොඩ නැගිටලා යනවා. තේ එකක් බොනවනේ. ඊට පස්සේ ආයෙ එනවා. ඊට පස්සේ ආයෙ පාඩම් කරනවා.
ඊට පස්සේ යනවා ටීවී ෂුට් එකක් බලන විනාඩි 5ක් විතර පැයක් පාඩම් කරලා ටීවී එක පැය 5ක් බලන්නේ ඊට පොඩ ටීවී එක විනාඩියක් දෙකක් දාලා නේ ඊට පස්සේ ආයි පැයක් දෙකක් පාඩම් කරනවා ආයි ගිහලා පොඩ්ඩක් ෆෝන් එකක් කරා ඒ දවස්වල අපිට ලොකු ෆෝන් තිබුණේ චූටි ෆෝන් තිබුණේ ෆෝන් එක පොඩ්ඩක් කොබලා මැසේජ් එකක් කියමු කොටලා හරි ආයි ඒක තියලා ආයි පාඩම් ඒම තමයි පාඩම් කරන්නේ එක දිගට වාඩි වෙලා බුදුහාමුදුරුවෝ වගේ අර මම මෙතනින් බුදු වෙනවා නැත්තම් නැගිටින්නේ නැහැ කියලා එහෙම පාඩම් කරන්න බෑ අපිට අපි මිනිස්සුයෝනේ හරිද වැඩ කළා ලෙඩියන්ව වැඩ කළා අයි බොරු කියන්න ඕනේ අපි නෑ එදිනෙදා දේවල් එදිනෙදා කළා මේ මයි විෂය බාහිර දේවල් ඒව මුකුත් නෑ මගේ විෂය බාහිර දේවල් තිබුණා ඒ තිබ්බ අවුරුද්ද තමයි මෙහෙම වුනේ විෂය බාහිර දේවල් කරන්න කියලා තමයි මේක වුනේ වැඩි බාහිර වැඩි වෙලා ඕන එක කරගන්න බැරි වුණා ඒකයි හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රධාන දේට ફોકસ වෙන්න ප්‍රධාන දේ හරියට කරොත් කරගන්න පුළුවන් මේ තේනවා බාහිර ඒවා කරන්න ගිහලා අර කෙලුණා හරියට වැඩ කරපු ඉඳ මේක ආවා උඹලටත් කියන්නේ ඒකයි මේක ගොඩ දා ගන්න පොඩ මහන්සි වෙන්න මහන්සි වෙනවා ගොඩ දා ගන්න පුළුවන් මට තියෙනවට වඩා කාලයක් ඔයගොල්ලන්ට තියෙනවා මට තිබ්බ කාලෙට වඩා වැඩි කාලයක් ඔයගොල්ලන්ට තියෙනවා ඉතින් මම මේ දේ කරා නම් මම මේ වගේ ප්‍රතිඵලයක් ගත්තා නම් ඔයගොල්ලන්ට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් අනිත් එක මම කිව්වනේ මම මෙහෙම කරේ මත් වැඩ නොකරපු දවස් තිබ්බා ඕන තරම් තිබ්බ දවස් වැඩ නොකරපු අනිත් මාස ගණන් එහෙම නෙවෙයි සතියකට සමානවට දවසක් මාසයක දවස් දෙක තුනක් එහෙම මිස් වෙච්ච අවස්ථා තිබුණා හරි හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ටාගට් කරලා දැන් ඕගොල්ලන්ට අපිට වැඩි ෆැසිලිටිස් තියෙනවා හරිද මේ ඕනම වෙලාවක මේ YouTube ඒ කාලේ අපි ගාව ෆෝන් එකක්වත් නැහැ YouTube අපි දන්නෙත් නැහැ YouTube තියා ෆෝන් එක නිකන් මැසේජ් විතරයි තිබුණේ මොකුත් තිබුණේ නැහැ ඉතින් මේ මෑතකදී මේ YouTube මේ Facebook මේ ඔක්කොම මේ දියුණු වෙනකත් 2012 මේ 11 12 13 මේ වගේ කාලේ අපේ මේ කාලේ මේ 14 වගේ පොඩි ට්‍රෙන්ඩින් වගේ තිබුණා අමුතු Facebook පොඩ්ඩක් තිබුණා ඒ හැරෙන්න මේ අනිත්‍යව තිබුණේ හරි ඉතින් මම කියන්නේ ඔයගලන්ට වැඩේ ඔයගලන්ට උවමනාවෙන් කරන්න පුළුවන් නම් ඒක පුළුවන් බෑයි කියලා හිතුවොත් කරන්න බෑ හරිද මම ගැන පොඩ්ඩක් අපි ඉස්සරහට පස්සේ කතා කරමු හරිද ඉතින් වැඩ කරන්න කාලය ප්‍රමාණවත් අවශ්‍ය වෙන්නේ අරමුණක් ඇතුව වැඩ කරන එක විතරයි හරිද මෙතන ඉන්න සමහර දරුවෝ දුර බැහැර දරුවෝ ඉන්නවා මම දන්නවා. ඉතින් ඒගොල්ලන්ට එහෙම විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයක් සාමාන්‍යයෙන් ගත්තොත්. හරි ඒ දෙකයි B එකක් ගත්තත් ඔයගොල්ලන්ට කැම්පස් එකකට යන්න පුළුවන්. කොළඹ දරුවෝත් ඇති මං හිතන්නේ කොළඹ දරුවන්ට නම් අනිවාර්යයෙන් හොඳ රෑන්ක් එකක් එක තමයි කැම්පස් යන්න ඕනේ. ඒ කියන්නේ කොළඹින් මුල් 500 ඇතුළේවත් ඉන්න ඕනේ. ඔයා ජපුර කොළඹ කියන කැම්පස් වලට එන්නත් බෑ. හරිද? ජපුර වගේ යනවා නම් අනිවාර්යෙන් කොළඹින් මුල් 300වත් ඉන්න ඕනේ. ජපුරට යන්න ඉසෙඩිස්කෝ එක කීයක් තියෙනවද? ඒක තීරණය වෙන්නේ ඔයා කරන දිස්ත්‍රික්කයත් එක්ක ඒක වෙනස් වෙනවා. හරි. එන්න සාමාන්‍යයෙන් කොළඹින් තමයි වැඩි මිසෙඩ් එක ඉල්ලන්නේ 1.8 ගානක්වත් තියෙන්න ඕනේ කොළඹින්. ඒ කියන්නේ ලකුණු 85කට වඩා වැඩියෙන් ඒ තුනක් ගන්න ඕනේ කොළඹින් ජපුර යනවා නම්. හරි. එන බලන්න දෙවෙනි එකේ තියෙන පොඩි ප්‍රතිඵල ගෙන දෙන ගනුදෙනු දෙක බැගින් ලියන්න කියලා. එක වත්කම් වැඩිවීම හා වත්කම් අඩුවීම. පුතේ වත්කම් වැඩිවීම වත්කම් අඩුවීම. ඒකට බලපාන ගනුදෙනු දෙකක් කියන්නලු. ඉතින් වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙන ගනුදෙනු ඕන තරම් තියෙන්නේ. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙන එකක් තමයි යන්ත්‍ර මිලදී ගැනීම නේද? යන්ත්‍රයක් මිලදී ගන්නකොට යන්ත්‍ර වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. ඊළඟට තව ගත්තොත් මොකද වෙන්නේ? තව ගනුදෙනුවක් අපිට තොග මිලදී ගැනීම ගන්නකොට අපි තොගයක් මිලදී ගන්නකොට මොකද වෙන්නේ? තොගයක් මිලදී ගන්නකොට තොග කියන වත්කම වැඩි වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා. තොග වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. හරිද? ඒ වගේ අපි භාණ්ඩයක් මිලදී යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නකොට අපේ එක වත්කමක් වැඩි වෙලා අනිත් වත්කම අඩු වෙනවා. තව ණයගැතියන්ගේ මුදල් ලැබෙනකොට නේද? ණයගැති මුදල් ලැබෙනකොට මුදල් වත්කම් වැඩි වෙලා ණයගැති වත්කම අඩු වෙනවා. හරි. ඊළඟට වත්කමක් වැඩිවීම හා ණයගැතියන්ගේ මුදල් ලැබීම. ඊළඟට වත්කමක් වැඩිවීම හා වගකීමක් වැඩිවීම. පුතේ වත්කමක් වැඩිවීම වගකීමක් වැඩිවීම ඉතින් බැංකු ණයක් ලබා ගැනීමනේ. වත්කම් වැඩි වෙලා වගකීම් බැංකු ණය ලබා ගන්නවා තොග ණයට ගන්නවා
තොග ණයට ගැනීම. තොග ණයට ගත්තාම වත්කම් වැඩි වෙලා ණය හිමි කියන වගකීම් වැඩි වෙනවා. ඊළඟට වත්කම් අඩුවීම හා වගකීම් අඩු වෙනවා. වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙනවා. ණය ගෙවනවා. ණය ගෙවනවා. බැංකු ණය ගෙවීම, ණය හිමියන්ට ගෙවීම. ඒ වගේම තොග රිටර්න් කරනවා, ආපහු යවනවා. තොග එපා කියලා යවනවා. තොග යවනකොට තොග අඩු වෙනවා. ඒ වගේම ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදලත් අඩුවීමක් වෙනවා. ඊළඟට වත්කම් වැඩිවීම හා අයිතිකරුවන්ගේ ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධේ හිමිකම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙනවා. අමතර ප්‍රාග්ධනේ දානකොට ඒ වගේම ආදායම් ලැබෙනකොටත් වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. ඊළඟට වත්කම් අඩුවීම හිමිකම අඩුවීම අයිතිකරු ගැන්ලි කරනවා. අයිතිකරුව ගැන්ලි කරනකොට මුදල් වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ඒ වගේම වියදම් ගෙවනකොට අයි වියදම් නිර්වචනය කියන හිමිකම අඩු වෙනවා කියලා. වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා. වියදම් ගෙවද්දි මුදල් අඩු වෙනවා. අනිත් පැත්තෙන් හිමිකම අඩු වෙනවා. ඒවා පොඩි සරල දේවල්. හරි. තුන්වෙනි එක බලන්න. මම තුන්වෙනි එක කතා කරනවා. හතරවෙනි එක ඕගොල්ලන් ගෙදරදී කරන්න. හරිද? දැන් මේ මං හිතන්නේ මේ මුලින් ඉඳන්ම අවශ්‍ය දේවල් මගේ පන්ති වලට දැන්න සහභාගී වෙන ඒ කියන්නේ අලුතෙන් ආපු දරුවෝ තමයි මේක ටිකක් ඉන්නේ. මුලින් ඉඳන් සම්බන්ධ වෙච්ච අය නෙවෙයි. එහෙමත් එක්කෙන දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ මුල් කොටස් ටික නැවත මතක් කරගන්න ඕනේ හින්දා මූලිකම දේවල් ටික අවශ්‍ය නිසා මේ සරල ගණන් ටිකක් දාලා තියෙන්නේ. ඒක අපි ඉක්මනට කතා කරගෙන යමු. අභ්‍යාස අංග 3 ගණදෙනු 13ක් දීලා ඒක දාන්න කියන පොත්වල. අපි ඉක්මනට දාමු ඒ සරල දේවල්නේ. බලන්න. වත්කම් වගකීම් හිමිකම් සමීකරණ දානවා. අයිතිකරු ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනයේ මුදල් අයිතිකරු ව්‍යාපාරයට තුන්වෙනි අභ්‍යාසය නේද? තුන්වෙනි එක නේද අපි කරන්නේ? ඔව් අයිතිකරු ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනයේ මුදල් 10000යි ලී බඩු 50000යි. අයිතිකරු ව්‍යාපාරයට යොදලා තියෙනවා මුදල් 10000ක්. මුදල් 10000ක් දැම්මම මුදල් කියන වත්කම් වැඩි වෙනවා 10000ක්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මනම් පුතේ මුදල් කියන වත්කම 10000ක් වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරුත්ව ලී බඩුත් දාලා බලන්න ලී බඩු දැම්මලු 50000ක්. එහෙනම් ලී බඩු කියන වත්කම් වැඩි වෙනවා 50000ක්. ලී බඩු කියන වත්කම් වැඩි වෙනවා 50000ක්. අයිතිකරු ඒ කියන්නේ ඔක්කොම කීයක් දානවද? 60000ක් දානවා. 60000ක් දැම්මනම් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා 60000ක්. ප්‍රාග්ධනේ අංක 2 අංක 2 රුපියල් 50000ක බැංකු ණයක් ගත්තා. 50000ක බැංකු ණයක් ගත්තා නම් බලන්න 50000ක බැංකු ණයක් ගත්තා නම් මුදල් වත්කම වැඩි වෙනවා 50000ක්. මුදල් වත්කම වැඩි වෙනවා 50000ක්. ඒ වගේම බැංකු ණයක් ගත්තාම පුතේ වගකීම් වැඩි වෙනවා. බැංකු ණය 50000ක්. මුදල් වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. බැංකු ණය ගත්තාම එහෙම නෙවෙයි. හරි. ඊළඟට අංක 3 රුපියල් 4000ක බඩු තොගගෙන රුපියල් 1000ක් මුදලින් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වුණා. 4000ක බඩු අරගෙන 4000ක තොග ගන්නවෙ 4000ක තොග ගන්නවලු. එහෙනම් තොගේ වැඩි වෙනවා 4000ක්. තොග ගත්තාම තොග වැඩි වෙනවනේ. හැබැයි මුදලින් ගෙවන්නේ කීයද? මුදලින් ගෙවන්නේ 1000යි. එහෙනම් අපේ මුදල් අඩු වෙනවා 1000ක්. ඉතිරිය පසුව ගෙවන්න පොරොන්දු වුණා කියන්නේ ඉතුරු ටික ණයටනේ ගන්න. එහෙනම් තොගේ 4000ක් වැඩි වෙනවා මුදල් 1000ක් අඩු වෙනවා ඉතිරිය පසුව ගෙවන්න පොරොන්දු වෙනවා කියන්නේ 3000ක් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 3000ක්. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 3000ක්. අංක 4 හතරවෙනි එක බලන්න රුපියල් 1000ක විදුලි බිල ගෙවුවා. අන්න විදුලි බිල ගෙවනවා. විදුලි බිල ගෙවුවා මුදල් අඩු වෙනවා 1000ක්. විදුලිය කියන්නේ පුතේ වියදමක්. වියදමක් ගෙවනකොට හිමිකම අඩු වෙනවා 1000ක්. විදුලිය.
විදුලිය කියන්නේ වියදමක්. විදුලියට ගෙවනකොට මුදල් යනවා නේද? වියදම් නිසා අනිවාර්යයෙන්ම වියදම් තීරුවක් නැහැනේ. වියදම් තීරුවක් නැත්නම් වියදම් අඩු කරන්න කොයි තීරුවෙන්ද? හිමිකම් තීරුව. ඊළඟට රුපියල් 1000ක බහන්න අයිතිකරු ගැනීම කරා. අයිතිකරු බහන්න ගැනීම කරාම බහන්න අඩු වෙනවා 1000ක්. තොග අඩු වෙනවා. අයිතිකරු බහන්න ගැනීම කරා කියන්නේ යාගේ පුද්ගලික ප්‍රයෝජනට බඩු අරන් යනවනේ. එතකොට ව්‍යාපාරෙත් තොග අඩු වෙනවා. අයිතිකරු අරන් යනවා කියන්නේ යාගේ හිමිකම අඩු වෙනවා ගැනිලි 1000ක්. ගැනිලි. හිමිකම අඩු වෙනවා ගැනිලි කියලා 1000ක්. ඊළඟට රුපියල් 2000ක බැංකු ණය ගෙව්වා. රුපියල් 2000ක බැංකු ණය ගෙව්වා. අංක 6. රුපියල් 2000ක බැංකු ණය ගෙවුවා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා 2000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා 2000ක්. පුතේ 2000ක බැංකු ණය ගෙවුවාම බැංකු ණය කියන වගකීම අඩු වෙනවා 2000ක්. බැංකු ණය කියන වගකීම 2000ක් අඩු වෙනවා. හරි. ඊළඟට බලන්න 7 වෙනි එක රුපියල් 1200ක ආදායමක් ලැබෙනවා. ආදායම් ලැබෙනකොට මේ ආදායම් ලැබෙනකොට මුදල් වැඩි වෙනවා. මුදල් කියන වත්කම් වැඩි වෙනවා 1200ක්. ඒ වගේම ආදායම් ලැබෙනකොට හිමිකමට ඒක එකතු වෙනවා. හිමිකම වැඩි වෙනවා ආදායම්. අංක 8. 8. බලන්න 8 වෙනි එක ණයගැතියන්ගෙන් 1000ක් ලැබෙනවා. ණයගැතියෝ අපිට 1000ක් දෙනකොට අපේ මුදල් වත්කම වැඩි වෙනවා 1000ක්. මුදල් වත්කම 1000ක් වැඩි වෙනවා. ඒ වගේම ණයගැතියෝ අපිට 1000ක් දෙනකොට ඒක ණයගැතියන්ගෙනුත් අපි අඩු කරන්න ඕනේ. ණයගැති කියන්නේ වත්කමක් ඒක අඩු වෙනවා. ණයගැතියෝ අපිට 1000ක් දෙනකොට පුතේ අපිට මුදල් එනවා. අපි ඒක ණයගැති වත්කමෙන් අඩු කරනවා. එච්චර. ඊළඟට ලීබඩු ෂේ 500 යන බා ලීබඩු ෂේ. ලීබඩු ෂේ කියන්නේ මොකද්ද? ලීබඩු ෂේ කියන්නේ ලීබඩු කියන වත්කම පාවිච්චි කරනකොට ඒකේ වටිනාකම මොනවා වෙනවද? අඩු වෙනවා. වටිනාකම අඩු වෙනවා. ලීබඩු ෂේ. ලීබඩු ෂේ වෙනකොට ලීබඩු අඩු වෙනවා. ලීබඩු කියන වත්කම අඩු වෙනවා. ලීබඩු කියන්නේ ෂේ කියන අපිට මොකද්ද? ෂේ වියදමක්. දැන් මේ වයිට් බෝඩ් එක මම පාවිච්චි කරනකොට මේක ෂේ වෙනවනේ. එතකොට මේ වයිට් බෝඩ් එකේ වටිනාකම අඩු වෙනවා. ඒක වත්කම වලින් අඩු කරා. ඒ අඩු වෙන ෂේ ප්‍රමාණය මට වියදමක්. හිමිකම අඩු වෙනවා 500ක් ෂේ. ෂේ. වත්කම් අඩු වුණා 500ක් ලීබඩු. හිමිකම අඩු වුණා 500ක් ෂේ. ඊළඟට අයිතිකරු විසින් ගෙවූ බැංකු ණය 1000යි. බලන්න 10 වෙනි එක. අයිතිකරු ගෙවූ බැංකු ණය යන්න පුතේ. ව්‍යාපාරේ නෙවෙයි ගෙවන්නේ අයිතිකරුගේ සල්ලි වලින්. අයිතිකරුගේ සල්ලි වලින් හරි කාගේ සල්ලි වලින් හරි මේ ව්‍යාපාරයේ ණය ගෙවුවොත් දැන් මගේ ණයක් අපේ ගෙදර අය ගෙවනවා. මගේ ණයක් මං ගෙවන්න ඕන ණයක් අපේ අම්මා හරි තාත්තා හරි ගෙවනවා. අම්මා තාත්තා ගෙව්වත් කවුරු ගෙව්වත් මම ගත්ත ණයක් ගෙවුවා කියන්නේ මගේ වගකීමක් අඩු වෙනවනේ නේද? එහෙනම් ව්‍යාපාරයේ ණයක් අයිතිකරු ගෙව්වහමත් ව්‍යාපාරයේ වගකීම් අඩු වෙනවා. ව්‍යාපාරේ ටිකක් නිදහස්. ණය නෑ. අන්න ඒ වගේ එකක් එනවා. එහෙනම් වගකීම් අඩු වෙනවා 10000ක්. බැංකු ණය. කවුද ගෙවන්නේ? කාගේ සල්ලි වලින්ද ගෙවන්නේ? අයිතිකරු. අයිතිකරු ගෙවුවා නම් එයාගේ අයිතිය වැඩි වෙනවා. එයාගේ අයිතිය එයාට දැන් අපි දෙන්න ඕනේ. ඒක හිමිකමට එකතු කරනවා. හිමිකමට එකතු කරනවා 10000ක්. ප්‍රාග්ධනෙ ඔන්න. බැංකු ණය අඩු වුණා අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වුණා 10 වෙනි එක. 11 ණයගැතියන්ගෙන් කපාහල බොල් ණය රුපියල් 2000යි. පුතේ බොල් ණය කියන්නේ ස්ථීරවම ලැබෙන්නේ නැති සල්ලි. බොල් ණය කියන්නේ ණයගැතියේ බංකොලොත් වෙලා, බුන්නත් වෙලා, මිය ගිහිල්ලා, අතුරුදහන් වෙලා, උමතු වෙලා, ඔගලන් වෙන්නේ උමතු වෙන්නේ පිස්සු වැඩි. ඒ වගේ ණයගැතියේ මිය ගියාම, බංකොලොත් වුණාම, අතුරුදහන් වුණාම, ඒ වගේ වුණාම මේ ණයගැතියගෙන් ලැබෙන තියෙන මුදල අපිට ලැබෙන්නේ නැහැ. ඒක අපිට පාඩුවක්. ඒකට අපි කියනවා බොල් ණය. ඒක අපි පොත් වලින් අයින් කළා දානවා බොල් ණය කියලා.
එතකොට මේ බොල් ණය කියන්නේ ව්‍යාපාරයේ පාඩුවක් වියදමක් මතක තියාගන්න. එතකොට ණයගැතියන්ගෙන් බොල් ණය 2000ක් කපා හන්නකොට වත්කම් වලින් අඩු වෙනවා 2000ක්. වත්කම් වලින් අපි 2000ක් අඩු කරනවා ණයගැති. ණයගැති කියන වත්කම අපි 2000ක් අයින් කරනවා. මොකද ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති හින්දා අපි ඒක අයින් කළා දානවා. හොඳේ ලැබෙන්නේ නැති හින්දා අයින් කරනවා. කමල්ගෙන් 2000ක් හම්බෙන්න තිබුණා. කමල් මිය ගිහිල්ලා 2000 හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ණයගැතියන්ගෙන් ඒ 2000 අයින් කරනවා. පුතේ ඒ 2000 අපිට ලැබෙන්නේ නැහැ කියන පාඩුයි වියදමක්. එහෙනම් හිමිකමෙන් අඩු කරනවා 2000ක් බොල් ණය කියලා. බොල් ණය. බොල් ණය. අංක 12 බාම් 12 වෙනි ගනුදෙනු. ඔයගොල්ලන් ওই PDF එක්ක ෆෝන් එකකට හරි මොකට හරි දාගෙන ඒකත් එක බලාගෙන ඕනේ මේවා කරන්න හොඳේ. නිකන් මේ බෝඩ් එක දිහා කට අරගෙන බලන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට දැන් PDF එක ලබා දීලා තියෙනවනේ. ඔයගොල්ලන් එක්ක PDF එක වෙනම ෆෝන් එකකට හරි වෙනම මොකට හරි දාගෙන ඒකත් බලන ගමන් මේකත් එක්ක කරන්න ඕනේ. එහෙමයි කරන්නේ. 12 ණය හිමියන්ට ආපසු හරවාය වූ බහඬ 2000යි. අර ණය හිමියන්ට බඩු යවනෝ එපා කියලා. බඩු යවනකොට තොගේ අඩු වෙනවා. තොගේ අඩු වෙනවා 2000ක්. ණය හිමියන්ට යවනකොට ණය හිමියන්ට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා 2000ක්. ණය හිමි කියන වගකීම 2000ක් අඩු වුණා. හරිද? හරි. ඊළඟ එක අන්තිම එක ණයගැතියන්ගෙන් හානි කරන අලාභ වෙන් කිරීම 500යි. මොනවද පුතේ හානි කරන අලාභ කියන්නේ? හානි කරන අලාභ කියන්නේ අඩමාන ණය. හානි කරන අලාභ කියන්නේ අඩමාන ණය. අඩමාන ණය. අඩමාන ණය කියන්නේ ස්ථීරවම නොලැබෙන මුදල්. මේ බොල් ණය කියන්නේ ස්ථීරවම ලැබෙන්නේ නැති ඒවා. අඩමාන ණය කියන්නේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් නේද? දැන් උදාහරණයක් අපි කෝප්පයක් හරි පිඟානක් හරි මේස් එක ගැට්ටේ තියෙනකොට කියනවා අඩමානේ තියෙන කියලා. පුටුවක අපි කකුල් දෙකෙන් පොඩ්ඩක් අන්බැලන්ස් වෙලා ඉන්නකොට කියන්නේ ඔය අඩමානේ ඉන්නේ බලාගෙන වැටේ කියලා. ඒ කියන්නේ වැටෙනවාමයි කියලාද? අඩමානේ ඉන්නවා කියන එකේ තේරුම ඌ වැටෙනවම තමයි බෙල්ල කල්ල යනවා තමයි. එහෙමද නැහැ? වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි අඩමාන ණය කියන්නේ පුතේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එතකොට ඒකත් අපිට වියදමක්. අඩමාන ණය කියන්නේ වියදමක්. බොල් ණය වගේමයි. බොල් ණය වල විශේෂත්වයක ස්ථිර ලැබෙන්නේ අපි දන්නවා. මේක නම් ලැබෙන්නේම නෑ. ඇයි? එයා මිය ගිහින්. එහෙම නැත්නම් උඩ පිස්සු හැදිලා. එතකොට ඌ බංකොලොත් වෙලා. එහෙම නැත්නම් ඌ අතුරු දහන් වෙලා. එහෙනම් ලැබෙන්නේම නෑ කියලා අපිට විශ්වාසයිනේ. ඒව බොල් ණය. නමුත් මිනිහා හැසිරෙන විදිහෙන් මිනිහාගේ චර්යාවෙන් අපිට ලැබෙයිද නැද්ද දන්නේ ෂුවර් නෑ. අපිට ෂුවර් නැති ගතියක් තියෙනවා. හරි. ඒවට කියනවා අඩමාන ණය. ඒවත් බොල් ණය කපන විදියටමයි කපන්නේ. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් අඩු කරලා ඒක හිමිකමෙන් අඩු කරනවා 500ක්. ණයගැති කියන වත්කම අඩු කරනවා පුතේ 500ක්. ණයගැති කියන වත්කම 500ක් අඩු කරනවා. ඒ වගේම හිමිකමෙන් 500ක් අඩු කරනවා අඩමාන ණය කියලා. ඔන්න ඔය විදිහට කරනවා. හරි. අහගන්න අභ්‍යාසංක 3මම කරේ 4 ඕගොල්ලන් කරන්න. හරිද? ගෙදරදී අහගන්න. එතකොට අපේ මේ පාඩමේ ඉතුරු ටික අපි ඊළඟ දවසේ කතා කරමු. සඳුදා දිනේදී අතිරේක පන්තියක් දානවා මම සඳු රාත්‍රියේදී. හරිද? රාත්‍රී පන්තියක් විතර දානවා. ගොඩක් අය කියනවා රාත්‍රී පන්ති කරන්න සර් ඉස්කෝල පන්ති තියෙනවා. එහෙම කියලා. පුතේ මට කරන්න පුළුවන් වෙලාවට මම කරනවා. හරිද? ගොඩක් අය මම රැයට කරන්න උත්සාහ කරන්නම්. අපිත් පන්ති යනවනේ ඒවත් බාධා නොවන විදිහට මේක දී කරන්නත් එපේ. හරිද? එතකොට රාත්‍රියේදී පුළුවන් තරම් කරන්න බලන්නම්. ඉතින් ඔයගොල්ලන් සහභාගී වෙන්න. අපි දැන් මේ යන්නේ බේසික් ටික හොඳේ මේවම නෙවෙයි කතා කරන්නේ නිබන්ධනේ වල බලන්න පුළුවන් ඉස්සරහ තියෙන හොඳ ගණන්. හරිද? එතකොට ඕගොල්ලන්ගේ 22 21 හරි කමක් නැහැ 22 හරි ඉන්නවා නම් මුල් කොටස් මගේ හැරිච්ච ළමයි ඉගෙන ගන්න උන් හරිද නිකන් මේ අපතේ නෙවෙයි ගොබ්බියෝ නෙවෙයි ඉගෙන ගන්න ඉන්නවා නම් පන්තිය ගැන කියලා උගලන්ට පුළුවන් සම්බන්ධ කරන්න නිකන් ගෲප් එකට පුරවන්න එපා කට්ටියව ෂෙයා එක ලින්ක් කර මේ ලින්ක් එක ෂෙයා කර වැඩක් නැහැ ගෲප් වල ළමයි හිටියට
මොකද සහභාගී වෙන්නේ නැත්නම් හරිද? ඒතකොට අපි ඉදිරියේදී මේක තවදුරටත් ඉස්සරහට හොඳට විධිමත් කරමු. මුල් කොටස් ටික අපි මේ විදිහට සාකච්ඡා කරගෙන යමු. සතියකට දවස් දෙකක් අපි කොහොමත් කරලා දෙන්නම් මේ වැඩේ. එතකොට පුළුවන් අනිත් වෙලාවටත් 3ක් හරි දාලා ඉක්මනට මාස දෙකමාර ඇතුලේ අපි කතා කරපු විදිහට පළවෙනි පාඩම් ටික ඒ ටික ආවරණය කරලා දෙන්නම්. හරිද? ඒක තමයි ඉතින් අපිට ගන්න පුළුවන් දේවල් ටික. ඕගොල්ලන්ගේ අතින් වෙන්න ඕන දේවල් ටික ඕගොල්ලන් මේ එදිනෙදා මේ උගන්වන දේවල් ටික අල්ලගෙන මේ ටික කරගන්න. මොකද ආයි අවස්ථාවක් නැහැ ඕගොල්ලන්ට මේක කරගන්න. මේ තමයි ලැබෙන අවසාන අවස්ථාව කියලා මතකයේ තියාගන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ගැටලු තියෙන අයට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අනිත් අයට යන්න පුළුවන්. හරි.